කර්කශ මහ පොළොව එක්ක පොරබැඳි මවගේ පියාගේ අහිංසක බලාපොරොත්තුව තමන්ගේ දුවා දරුවන් කෙසේ හෝ පාසල් අධ්‍යාපනය හමාර කර උපාධියක් ලබා ඔවුන්ට හොඳ රැකියාවක් ලබා දීම. දුවා දරුවන්ද නින්ද විනෝදය ක්‍රීඩාව කැපකොට අධ්‍යාපනය සාර්ථකව නිවකර උපාධියට ප්‍රවිෂ්ඨ වූයේ රැකියාවක් ලබා ගැනීමේ සිහිනයක් ඇතිවයි. නමුත් එම තරුණයන්ට අවසානයේ ඉතුරු වූයේ සුබක් නැති අනාගතයක්, හෙටක් නැති තාරුණ්‍යයක්, ඉන්න නොහිතන රටක්. ඒ තමයි වර්තමාන ලංකාවේ වසර 13ක අධ්‍යාපනයේ නිමා කළ වසර 3ක 4ක උපාධිය අවසන් කළ තරුණයාගේ තත්ත්වය. උපාධිය අවසන් කළද රැකියාවේ සිහිනය ඔවුන්ට බොඳ වී ගියේ පාලකයන් විසින්, බලධාරීන් විසින් ඔවුන්ගේ උපාධිය උදෙක් කොළ කෑල්ලක් යන්න සංඥාව දීම නිසයි. ඔවුන්ගේ උපාධිය අවසන් කොට දිනක් දෙකක් සතියක් මාසයක් ගත වීත් වසරකට වැඩි කාලයක් ගත වීත් තමන්ගේ රැකියාවට, තමන්ගේ උපාධියට, තමන්ගේ අධ්‍යාපනයට මේ රටේ වටිනාකමක්, රැකියාවක් නැති බව ඔවුන්ට පසක් වී හමාරයි. ඒ නිසාම රැකියාව විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය ලංකාවේ උපාධිධාරීන් මුහුණ පාන ඔවුන්ගේ මූලික අයිතියක් වෙච්චි රැකියාවේ අයිතිය වෙනුවෙන්, ඔවුන්ගේ අධ්‍යාපනයට වටිනාකමක් ලබා දීම වෙනුවෙන් නිතරම පෙනී සිටියා. වර්තමානයේ වන විට පාලකයන් උපාධිධාරීන්ට රටේ අනාගතය බාර ගන්න ඉන්න කුඳු නාරටියට සංඥා කරමින් සිටිනවා. පවතින ආර්ථිකය නිසා ඔවුන්ට රැකියාවක් ලබා දීමට නොහැකි බව. ඉතින් ආර්ථිකය බකට් වෙච්චි රටක උපාධිධාරියා බයිට් වෙයිද යන ඔන්ලයින් රැළිය අපි ඒකාබද්ධ උපාධිධාරී රැකියාව විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ විදියට මෙම ඔන්ලයින් රැළිය කැඳවුවේ එවන් මොහොතක උපාධිධාරියාගේ ගැටලුව පාලකයන්ට, බලධාරීන්ට දන්වන්නට. මේ රැළිය ආමන්ත්‍රණය කිරීමට පැමිණ සිටිනවා රැකියාව විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ ජාතික කැඳවුම්කරු මහේස් අඹේපිටිය සහෝදරයා, ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය, ජාතික විද්වත් සංවිධානයේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සභාපති අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, සංවර්ධන නිලධාරී සේවා සංගමේ ලේකම් චන්දන සූර්යාරච්චි මහතා, රැකියාව විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ විධායක සභික කොස්වත්තේ මහානාම හිමියන්, එවැගේම ශාස්ත්‍රවේදී දීපිකා ඇල්දෙනිය සහෝදරිය මේ ඔන්ලයින් රැළිය ආමන්ත්‍රණය කිරීමට පැමිණ සිටින කතික ඔබ සැම ඉතාමත් ගෞරවයෙන් මම පිළිගන්නා අතර මේ ඔන්ලයින් රැළිය මාර්ගගතව නරඹමින් සිටින උපාධිධාරී සහෝදරයා, සහෝදරිය, ඒ වගේම මහ ජනතාවත් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් මේ ඔන්ලයින් රැළිය වෙනුවෙන් මම පිළිගන්නවා. රැකියාව විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය අඛණ්ඩව උපාධිධාරියා මුහුණ පාන ගැටලුව බලධාරීන්ට යොමු කළ සාකච්ඡා පැවැත්වුවා, මහමාර්ගයේ සටන්වල නිරත වුණා. ඒත් ඔවුන්ගේ ප්‍රශ්නයට තවමත් විසඳුමක් ලැබී නැත. එම උපාධිධාරී මධ්‍යස්ථානයේ විධායක සභික
කොස්වත්තේ මහානාම හිමියන්ටයි මේ ආරාධනය මේ ඔන්ලයින් රැලිය ආමන්ත්‍රණය කිරීමට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, අපේ රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ විදිහට අද දවසේ මේ ඔන්ලයින් රැලියක් පවත්වලා බලාපොරොත්තු වෙන්නේ මේ රටේ බලධාරීන්ට, මේ රටේ රට කරවන ආණ්ඩුවට මේ උපාධිධාරීන් තව දුරටත් මේ විදිහට එක තැන පල් වෙන්න දෙන්නේ නැතුව මේ රට වෙනුවෙන් වැඩක් ගන්න කියන ඉල්ලීම. අපේ පහුගිය කාල සීමාව පුරාවටම විවිධ වූ සටන් ක්‍රියාමාර්ග තේරුවා. විශේෂයෙන් මේ කොරෝනා උවදුරත් එක්ක පහුගිය කාලේ ඔන්ලයින් උද්ඝෝෂණයක් පැවැත්වුවා. අපි රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ විදිහට මොනම තත්ත්වයක් යටතේවත් නිදාගෙන ඉන්නේ නැහැ. අපි හැම වෙලේම අවදියෙන් අපි සටන් කරන්න ඕන හැම අවස්ථාවකම තෝරමින් සටන් කරනවා. ඒක තමයි අද දවසේ මේ ඔන්ලයින් රැලිය සූදානම් කළේ. අපි ආණ්ඩුවට කියන්න කැමති, බලධාරීන්ට කියන්න කැමති, වසර ගණනාවක් තිස්සේ මේ ආණ්ඩුව උපාධිධාරීන් පල් කරලා 2020 විශාල පිරිසකට උපාධියට රැකියාවක් දෙනවා කියලා පොරොන්දු වුණා. එහෙම පොරොන්දු වෙලා ඔවුන් මේ වෙනකොට අපේ සටන් ක්‍රියාමාර්ග හමුවේ 53000කට ආසන්න ප්‍රමාණයකට රැකියාව ලබා දීලා තියෙනවා. හැබැයි ඒ 53000කට රැකියාව ලබා දුන්නේ ඔවුන් හිතලා මතලා නෙවෙයි. අපි දන්නවා චන්දන සූර්යයා සහෝදරයලා මේ සටන් බිමේ සටන් කරපු නිසා හෙට දවසේදීත් මේ උපාධිධාරීන්ට රැකියාව ලබා ගන්න සටන් කරන්න සිද්ධ වෙනවා. ඒ සටන සිද්ධ කරන්න තමයි අපි මේ ඔන්ලයින් රැලිය අද සූදානම් කළේ. අපි මේ ආණ්ඩුවේ බලධාරීන්ගෙන් හිඟා කන්නාවේ නැහැ. මේ ආණ්ඩුවේ බලධාරීන්ගෙන් ඔවුන්ගේ දේවල් ඉල්ලන්න ආවේ නැහැ. උපාධිධාරියාට රැකියාව හිමි විය යුතුයි කියන තැන ඉඳලා අපි ඉල්ලන්නේ. ඒක මේ රටේ අයිතියක්. මානවයාගේ අයිතියක්. ඉගෙන ගත්තට පස්සේ ඔවුන්ගේ අධ්‍යාපනයට සුදුසු රැකියාවක් ලබා ගන්න එක. ඒක අපි වසර ගණනාවක් තිස්සේ සටන් නැදලා 53000කට ආසන්න ප්‍රමාණයකට රැකියාව ලබා දුන්නට ඒකත් මොවුන් කපා හරින්න කටයුතු සිද්ධ කළා. ඒ නිසාම අපිට නැවතත් සිද්ධ වුණා 60000ක් රැකියාව ලබා දෙනවා කිව්වට ඒ 60000 සම්පූර්ණ කරන්න කියලා මැදිහත් වෙන්න. ඒ නිසා මේ මැදිහත් වීම හමුවේ මොවුන් වට තුනක් ඔස්සේ රැකියාවන්ට අභියාචනා යොමු කරන්න අවස්ථාව දුන්නා. හැබැයි ඒත් මොවුන් අසාධාරණ සිද්ධ කළා. නැවත අපිට සිද්ධ වුණා පෙබරවාරි 22 වෙනිදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරන්න. මහේෂ් සම්බේපිටිය සහෝදරයා එවැගේම චන්දන සූර්ය සහෝදරයා තුළ අපි නියෝජිතයෝ ගිහිල්ලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා එවැගේම ඒ නිලධාරීන් හම්බ වෙන්න අපි උත්සාහ කරලා අවසානයේ වුණ අපිට අවශ්‍ය කරන නිලධාරීන් සම්බන්ධ කරලා දුන්නා. ඒකෙදී වුන් අපත් සමග එකඟ වුණා අනිවාර්යයෙන්ම අසාධාරණට පත්වලා ඉන්න සියලු උපාධිධාරීන් රැකියාගත කරනවා කියලා. ඕන් නිශ්චිත වශයෙන්ම කිව්වා අප්‍රේල් මාසේ අවසන් වෙනකොට ප්‍රථම අනිවාර්යෙන් රැකියාව ලබා දෙනවා කියලා. හැබැයි
ඔවුන් තව දුරටත් කල් මරනවා. එනිසා අපිට සිද්ධ වුණා දෙගෙන් දිගටම මේ ප්‍රශ්නය ඔවුන්ට කියන්න. හැබැයි අද වෙනකොට ඔවුන් කියලා තියෙනවා 465ක වගේ ලිස්ට් එකක් තියෙනවා කියලා. හැබැයි 465 ලිස්ට් එක ඔවුන් ඉදිරිපත් කරන්න සූදානම් නැහැ. කාගේ බලපෑමක් හමුවේද මේ ඔවුන් මේ ඉදිරිපත් නොකර ඉන්නේ? අපි ඒ නිසා කියනවා කඩිනමින් ඔවුන්ගේ රැකියාව ලබා දෙන්න ඔබ කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි ඒ 60000ක් රැකියාව ලබා දීමේදී ඔවුන් කපා හැරලා තියෙන විශේෂ පිරිසක් ETA PPF ප්‍රශ්න නිසා, ඒ වගේම වුණ සේවා නිසා, වයස් සීමාව ඉක්මවපු නිසා. හැබැයි ඒ හැම කෙනෙකුටම ඒ අසාධාරණ සිද්ධ වුණේ පාලකයෝ වසර ගණනාවක් තිස්සේ ඔවුන් කල්මරණින් හිටපු නිසා තව දුරටත් කල්මරන්න එපා. ඒ අසාධාරණ පත් වෙලා ඉන්න සියලු දෙනා වෙනුවෙන් අපි හඬක් නගන්නේ මේ. එයාට කිසිම මොහොතක අසාධාරණයක් සිද්ධ වෙන්න බෑ. ඒ වගේම තමයි අපි පහුගිය අප්‍රේල් මාසේ 22 වෙනිදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහට ගිහිල්ලා හඬ ගාලා කිව්වා මේ උපාධිධාරීන්ට රැකියාව ලබා දීමේ ජාතික වැඩපිළිවෙලක් හදන්න ඕනේ කියලා. හැබැයි ඒකට ආණ්ඩුව සූදානම් නැහැ. මේ බලධාරීන් සූදානම් නැහැ. ඒ නිසා අපි බලධාරීන්ට තවත් ඇස්කම් අරින්න වෙලාව බලා දීලා තිබුණා. එහෙම බලාගෙන ඉඳලා පහුගිය ජූනි 19 වෙනිදා චන්දන සූර්ය සහෝදරයයි අපේ සංගමේ නියෝජිතයෝයි අපි ගියා ජනාධිපති ලේකම් කාර්යාලයට. එහෙම ජනාධිපති ලේකම් කාර්යාලයට ගියාට පස්සේ ඔවුන්ට අපිට විවිධ ලස්සන අයිසිං තැවරිච්ච කේක් පෙන්නලා විවිධ දේවල් කියලා අපි එක එක මාර්ගවලට යොමු කළා. අපි ඒවා පිළිගත්තා. පිළි අරගෙන අපි මේ වෙනකොට සියලු උපාධිධාරීන්ගේ තොරතුරු ඒකරාශී කරලා තියෙනවා. ඒ ඒකරාශී කරපු තොරතුරුත් එක්ක අපි හෙට දවසේ එනවා ජනාධිපති ලේකම් කාර්යාලයට. ඔබ නිශ්චිත වශයෙන්ම ජාතික ප්‍රතිපත්තියක් සැකසිය යුතුයි. එහෙම ඔබ හදන්නේ නැත්නම් අපි මේ හදලා තියෙන මේ ජාතික ප්‍රතිපත්තියත් එක්ක අපි මේ හදලා තියෙන වැඩපිළිවෙලත් එක්ක ඔබ කටයුතු කරන්න ඕනේ. එහෙම නොවුනොත් අපි හෙට දවසේ සටන් ක්‍රියාමාර්ග තෝරනවා. හෙට දවසේ අපේ ජීවිත අවදානමේ තියාගෙන හරි උපාධිධාරීන් වෙනුවෙන් සටන් කරනවා. ඒක අනිවාර්යෙන් උපාධිධාරීන්ගේ හෙට දවසේ අරමුණ වෙනුවෙන් සිද්ධ කරනවා. ඒක අපි කෙසේ ලෙසකවත් අත්හරින්නේ නැහැ. ඒ නිසා ආදරණීය සහෝදරයා සහෝදරිය රැකියාව විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ විදිහට අපි හඬ ගාලා කියන්නේ ඔබේ ප්‍රශ්නයට අපි ඉන්නවා. ඔබ කෙසේ ලෙසකවත් අත්හරින්නේ නැහැ. ඔබ අතරමං වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒ නිසා ඔබේ ප්‍රශ්නය වෙනුවෙන් හැමදාමත් අපි හඬ ගාලා කියනවා බලධාරීන්ගේ ඇස්කම් ඇරෙන්න. ඒ නිසා අපි මේ ඔන්ලයින් රැලිය මේ සිද්ධ කරලා අපි බලධාරීන්ට කියනවා මේ ඔන්ලයින් රැලිය හරහා අපේ කතිකයන් විශාල ප්‍රමාණයක් ඔබේ ප්‍රශ්නය කතා කරනවා. අපි අනිවාර්යෙන් මේ ප්‍රශ්නය निराකරණය කරනවා. බොහොම ස්තුතියි. උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වාර්ෂිකව රැකියා ලබා දීමේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරනු. ඒ තමයි රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ එකම ඉල්ලීම. බජට් බකට් වන රටක උපාධිධාරියා බයිට් වේද ඔන්ලයින් රැලියේ මීළඟ දේශනය සිදු කිරීමට මා මේ ආරාධනය කරන්නේ ශාස්ත්‍රවේදී දීපිකා ඇල්දෙනිය සහෝදරියට. සියලු දෙනාගේම අවසරයි. මේ වන විට රැකියාගත කරලා ඉන්නවා කියලා කියනවා 60000ක පිරිසක්. නමුත් අපි දන්නවා රැකියා දීලා තියෙන්නේ 53000කට ආසන්න පිරිසකට. එතකොට 7000ක පිරිසකට
තව දිය හැකි වෙලා තියෙනවා. පුළුවන්කම තියෙනවා. මම කියන්නේ ඒ අතර දැන් ප්‍රතික්ෂේපිත ලැයිස්තු වල ඉන්න වයස සීමාව ඉක්ම වූ උපාධිධාරීන්, ඌණ සේවා උපාධිධාරීන්, එතකොට සුළු රැකියාව කරලා හිටන් EPF ETF ප්‍රශ්නේ නිසා පැත්තකින් තියලා ඉන්න පිරිසට එතකොට අනිකුත් තව වෙනත් හේතු මත ප්‍රතික්ෂේප කරලා ඉන්න ඒ උපාධිධාරීන්ටත් 7500ක් පුරාපාඩු තියෙද්දි නොදී ඉන්නේ නැතුව ඒ අයටත් අවස්ථාව ලැබලා දෙන්න කියන එක. වයස සීමාව ඉක්ම වූ උපාධිධාරීන් වයස ගියේ ඒගොල්ලන්ගේ වරදින් නෙමෙයි. 2018 වර්ෂය තුල විශේෂයෙන්ම කියනවා නම් ලොකු අසාධාරණයක් ඒ අයට සිද්ධ වුණා. ඒ අය 2012 උපාධිය ලැබලත් ඒගොල්ලන්ට වර්ෂ පදනම් කරගෙන මේ උපාධිය ලැබුණු දිනේ පදනම් කරගෙන රැකියාව ගත නොකරපු නිසා ඒගොල්ලන්ට ඒ අවස්ථාවේදී රැකියාව නොදුන්න බාහිර හා අභ්‍යන්තර ભેදයක් ඇති කරලා 2018 වර්ෂය තුල පසුගිය රජය ඒ වයස සීමාව ඉක්මවලා මේ වෙන විට 300ක් පිරිසක් ඉන්න ඒයට විශාල අසාධාරණයක් කළා. මොකද ඒගොල්ලන්ට දවසින් දවස වයස ගියා. අනිත් ප්‍රශ්න වගේ නෙමෙයි. ඒ නිසා ඒ අයට ඒ වෙච්ච අසාධාරණය බාහිර නිසා සිද්ධ වෙච්ච දෙයක්. ඒ අයගේ ඒ අසාධාරණය දවසින් දවස වැඩි දවස් වයස ගිහිල්ලා 20 රැකියාව ගත කිරීමේදී 45 සීමාව පසු වෙලා තියෙනවා. ඒ නිසා ඒ අයට ඒ වෙච්ච අසාධාරණයට ඊට යුතු සාධාරණ ඉෂ්ට කරන්න කියලා කියනවා. ඒ වගේම අනිකුත් උපාධිධාරීන් ප්‍රතික්ෂේපිත ලැයිස්තු වල ඉන්නවා. ඌණ සේවා උපාධිධාරීන් ගත්තාම ඒගොල්ලෝ ඌණ සේවා උපාධිධාරීන් වෙලා තියන්නේ ආණ්ඩුව 2012 සිට බඳවා ගැනීම සිදු කළා. ඒ වුණාට ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ උපාධිධාරීන් රැකියාව ගත කළේ නැහැ. ඒ නිසා තමයි ඒගොල්ලෝ ඌණ සේවාවලට ගියේ. එතකොට වෙනස් සුළු රැකියාවල නිරත වෙච්ච අය ඒගොල්ලෝ රැකියාව ගත කිරීම සිද්ධ නැති හින්දා තමයි ඒ රැකියාවල නිරත වුනේ. ඒ නිසා මම ඉල්ලා සිටින්නේ මානසිකව බලලා මේ අයට විය යුතු යුතුයකම ඉටු කරන්න. ඒ අයට සාධාරණීය ඉෂ්ට කරන්න කියලා ඉල්ලනවා. සටනකින් තොරව මෑත ලංකා ඉතිහාසයේ උපාධිධාරීන් රැකියා අයිතිය දිනාගත් ඉතිහාසයක් නැහැ. එහෙව් රටක උපාධිධාරීන් සංවිධානය කරන උපාධිධාරීන්ට නායකත්වය දෙන උපාධිධාරීන්ට නිසි මඟ පෙන්වන උපාධිධාරීන්ගේ අභිලාෂයන් ඔවුන්ගේ මතයන් වෙනුවෙන් පෙනී සිටින ඔවුන්ගේ ඉලක්කයන් වෙනුවෙන් නිවැරදිව ගමන් කරන දහස් සංඛ්‍යාත උපාධිධාරීන්ට නායකත්වය දෙන ශක්තිමත්ම වෘත්තීය සමිතිය රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයයි. එම මධ්‍යස්ථානයේ ජව සම්පන්න නායක ජාතික කැඳවුම්කරු මහේෂ් අඹේපිටිය සහෝදරයාටයි මීළඟ ආරාධනය බජට් බකට් වන රටක උපාධිධාරියා බයිට් වෙයිද ඔන්ලයින් රැලිය ආමන්ත්‍රණය කිරීමට. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. ආදරණීය සහෝදරවරුනි සහෝදරියනි, අද රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන මේ ඔන්ලයින් රැලිය ආමන්ත්‍රණය කිරීම සඳහා මෙතෙන්ට පැමිණලා සිටින සියලුම සහෝදරවරුන්ගෙන් සහෝදරියන්ගෙන් අවසරයි. මේ මොහොත මුළු රටම කොරෝනා තත්ත්වය නිසා ඇලලිලා ගිහිල්ලා
කොරෝනා නිසා සමාජයම බියටපත් වෙලා තිබෙන මොහොතක්. හැබැයි කොරෝනා ව්‍යසනයෙන් මුළු රටම ඇලිලා යද්දී මුළු ජීවිතයම යම් කිසි විදියකට තමන්ගේ ජීවිතය පිළිබඳව අවිනිශ්චිතතාවය ගොඩ නැගුණු සහෝදර සහෝදරයන් පිරිසක් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අතරින් රැකියා විරහිත උපාධිධාරීන් කියලා කියන්නේ හැම පැත්තෙන්ම තමන්ගේ ජීවිතයේ බලාපොරොත්තු සුන්නුණු බිඳ වැටුණු කණ්ඩායම් බවට පත් වෙලා තියෙනවා. උපාධිධාරියා කියලා කියන්නේ කවුද? අවුරුදු 13ක ඉස්කෝල අධ්‍යාපනයෙන් පස්සේ අවුරුදු 5කට ආසන්න විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ලක්ෂ 10කට ආසන්න මුදලක් වැය කරලා දැවැන්ත මුදලක් වැය කරලා මේ ආණ්ඩු වලින් මේ රජයන් වලින් බිහි කරපු මේ රටේ බුද්ධිමය සම්පත මේ රට අනාගතය සංවර්ධනය කරන්න මේ රට අනාගත ඉලක්කයන් කරා අරගෙන යන්න මේ රට අනාගත දියුණුව කරා අරගෙන යන්න ඉන්න ඒකට මඟ පෙන්වන්න ඉන්න බුද්ධිමය සම්පත තමයි උපාධිධාරියා කියලා කියන්නේ. හැබැයි අවාසනාවකට කාරණාව මේ රට හදන්න පුළුවන් හොඳ තරුණ ජවය තියෙන ශක්තිය තියෙන ඒ විදිහට අලුත්ව හිතන තරුණයාව උපාධිධාරියාව මේ රටේ ආර්ථිකයට දායක කරගන්න තරම් හැකියාවක් දියුණුවක් මේ ආණ්ඩු වලට නැහැ. දුර්වල ආණ්ඩු විසින් තමයි මේ උපාධිධාරියාගේ ජීවිතයත් මේ රටේ අනාගතයත් බිල්ලට දෙමින් යන්නේ. මේ රැකියාව විරහිත උපාධිධාරීන් ලෙස අපට සටන් කරන්න සිදු වෙලා තිබෙන්නේ ඇයි? මේ වෙන කිසිවක් නිසා නෙමෙයි මේ රටේ තීරණ ගන්න ආයතනවල ඉන්න ප්‍රධානීන් පාලකයන් විසින් මේ රටේ උපාධිධාරීන්ව මේ රට සංවර්ධනය කරන්න අවශ්‍ය නැහැ කියන තීන්දුව අරගෙන තියෙන නිසා. වෙන කිසිවක් නිසා නෙමෙයි. උපාධිධාරීන්ට රැකියාව ලබා දීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ මතවාදයන් ගොඩනගමින් ඉන්නවා මේ ආණ්ඩුව. එක පැත්තකින් ගත්තට පස්සේ මේ දක්වා පැවති සියලුම ආණ්ඩු උපාධිධාරීන් රටට බරක් යන මතය ගොඩනගලා ඉවරයි. මොකද්ද රටට බර? රටේ සංවර්ධනයට දායක කරගන්න උපාධිධාරියා අවශ්‍ය නැහැ කියන මතය ගොඩනගම. උපාධිධාරියා වැඩක් නැහැ. මේ උපාධිය රටට ගැලපෙන්නේ නැහැ. මේ රට ඉස්සරහට අරගෙන යන්න බෑ. වැඩක් නැහැ මේ උපාධිය කියලා කියනවා. නේ? මේවා වෘත්තීය විෂයන් නෙවෙයි කරලා තියෙන්නේ. මේව වැඩක් නැහැ මේ ශාස්ත්‍රීය විෂයන් ඉගෙන ගන්න තියෙන්නේ. මේගොල්ලන්ට ඉංග්‍රීසි බෑ. නේ? ඔන්න ඔය විදියේ නේ? මේ විදියේ මතවාදයක් දැවැන්ත ලෙස සමාජය තුල සංවර්ධනය කරමින් ඉන්න වර්ධනය කරමින් ඉන්න ආණ්ඩුව. අපි අහනවා ආණ්ඩුවෙන් මේ උපාධිධාරීන් ඉගෙන ගත්තේ Tamanට ඕන විෂයමාලාව නෙමෙයි. මේ ආණ්ඩු මැදිහත් වෙලා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මැදිහත් වෙලා හදපු විෂයමාලාව ඉගෙන ගත්තේ. තිබෙන අවස්ථාව පාවිච්චි කරේ. ඒ අවස්ථාව නම් දීලා තියෙන්නේ. ඒ අවස්ථාව නම් පාවිච්චි කරේ. ඒ අවස්ථාවෙන් රටට සංවර්ධනයට කොහොමද දායක කරගන්න කියන එක සම්බන්ධයෙන් ආණ්ඩුව සිතා බැලිය යුතුයි. එහෙම නැත්නම් මේ උපාධිධාරියන්ගේ සිය කැමැත්ත නෙමෙයි. මේ ආණ්ඩුවේ කැමැත්ත. මේ ආණ්ඩුවේ කැමැත්ත ආණ්ඩුවට ඕන වෙලා තියෙනවා. මේ රට සංවර්ධනය කරන්න ඉගෙන ගන්න විශ්වවිද්‍යාල ඉගෙන ගන්න ශිෂ්‍යාව එතනින් පල්ලෙහාට ඇදලා දාන්න. ඒක තමයි ඒගොල්ලන්ගේ අරමුණ. අපි අනිත් එක්ක කල්පනා කරලා අපි හිතනවා මේ රටේ බුද්ධිමත් උගත් සියලුම ජනතාවෙන් අපි ඉල්ලීමක් කරනවා. මොකද්ද? ඒ තමයි අපි ඉල්ලන ඉල්ලීම තමයි මේ රටේ උපාධිය කියලා කියන්නේ මොකද්ද? උපාධිය කියලා කියන්නේ ඕනෑම රටක උපාධියක් කියලා කියන්නේ රැකියාවක් විතරද? ඒක රැකියාවක් විතරක් නෙමෙයි. මිනිස් ශිෂ්ටාචාරය ගොඩනගන එක, මිනිස් සංස්කෘතිය ගොඩනගන එක, මානව පැවැත්ම සහතික කරන එක, ඒට අදාළ වුණු තාක්ෂණය දැනුම ගේන නිර්මාණශීලීව හිතන අලුත් විදියට කල්පනා කරන දැනුම තාක්ෂණය එකතු කරගත්ත සමාජ ප්‍රපංචයක් කණ්ඩායමක්. අන්නේ සමාජ කණ්ඩායම මේ රැකියාවකට ලඝු කරලා ඒ රැකියාව මත ඉඳගෙනමින් ඒ සමස්ත සමාජ පද්ධතියම සංස්කෘතියම සාර ධර්ම බිඳ දාන තැනකට මේ සමාජය ඇදගෙන යමින් ඉන්නවා. අපි මේ ආණ්ඩුව වලට කියන්න කැමතියි. මෙහෙම හිතන ආණ්ඩුව වලට කියන්න කැමතියි. අපිට අපේ උපාධිධාරීන්ගේ රැකියාව වැඩක් නැහැ කියලා කියන ආණ්ඩුව වලට මේ රජයේ විශ්වවිද්‍යාල වලට ප්‍රතිවිරුද්ධව රජයේ විශ්වවිද්‍යාල වැඩක් නැහැ. ඒවයි උපාධිය වෘත්තියට ගැලපෙන්නේ නැහැ කියලා මේ ආණ්ඩුව හැදුවා පෞද්ගලික විශ්වවිද්‍යාල. පෞද්ගලික විශ්වවිද්‍යාල හදලා මොකද කරේ? පෞද්ගලික විශ්වවිද්‍යාල හදලා අපේ ගමේ ඉන්න සාමාන්‍ය අම්මා තාත්තව ගොනාට ඇඳුවා. අන්දලිවරලා කිව්වා මොකද්ද කිව්වේ? ඔබේ දරුවට හොඳ රැකියාවක් ලබා ගන්න. හොඳ මුදලක් සහිත රැකියාවකට යන්න, වෘත්තීය සුසුකමක් සහිත අධ්‍යාපනයක් ලබන්න එන්න අපේ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට. ඒකට ආණ්ඩුවෙන් මාධ්‍ය ප්‍රචාර දුන්නා, ආණ්ඩුවෙන් හයිය දුන්නා, තල්ලුව දුන්නා. අපිත් හිතුවා රජයේ විශ්වවිද්‍යාල වලට වඩා හොඳ තැනකට මේ උපාධිධාරීන් ගෙනෙයි කියලා. සහෝදරවරුනි, සහෝදරියනි, ආදරණීය අම්මේ තාත්තේ, මේ රටේ උගත් බුද්ධිමත් තාර්කික මනසක් තියෙන මේ රටේ සියලුම ජනතාවට අපි කියනවා
අද මොකද්ද වෙලා තියෙන්නේ? ඔය කියන පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් පිට කරපු උපාධිධාරීන් අද 3500කට වඩා ඉන්නවා එළිය රැකියාව අවස්ථාව අහිමි වෙලා. රැකියාවක් නැහැ. ඒගොල්ලෝ අපිත් එක්ක කතා කරද්දී කියන කතාව තමයි සහෝදරයා අපිට අපේ විශ්වවිද්‍යාල ඉගෙන ගන්න ඉතින් මොකද ඔයගොල්ලන්ට රැකියාව පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ බය නැතුව ඉගෙන ගන්න. ඔයගොල්ලන්ට ඕන තරම් අවස්ථාවල් තියෙනවා කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් මේ කියන වෘත්තීය විෂයන් හදුවයි කියන විශ්වවිද්‍යාල වලින් ඉගෙනගත්ත ශිෂ්‍යයන්ට රැකියාව අවස්ථාවක් නැති වෙලා තියෙනවා. මේ ආණ්ඩුව වග කියන්න ඕනේ ඒකට. මේ ආණ්ඩුව මේ රටේ ජනතාවගේ මුදල් කාබාසිනිය කළා. ඒ දරුවන්ගේ මුදල් විනාශ කරලා ඒ කාලය නාස්ති කරලා එහෙම විනාශයක් කළා තියෙනවා. දැන් විශ්වවිද්‍යාල වලින් පිට වෙන රජයේ විශ්වවිද්‍යාල වලින් පිට වෙන උපාධිධාරියා වැඩක් නැහැ කියලා කියනවා. හැබැයි ඒගොල්ලෝ හදපු උපාධිධාරි කඩ වලින් පිට වෙච්ච අයටත් මේ රටේ රැකියාව අවස්ථාවල් නැති වෙලා තියෙනවා. එහෙනම් අපි ආණ්ඩුවට කියනවා බෙදීම් කරන්න එන්න ලෑස්ති වෙන්න එපා මහත්තයෝ. මේ ඔයාලා බෙදුවේ මේ බෙදලා පෞද්ගලික විශ්වවිද්‍යාල එහෙම නැත්නම් විදේශ විශ්වවිද්‍යාල එහෙම නැත්නම් රජයේ විශ්වවිද්‍යාල කියලා දැන් බෙදන්න හැදුවට අපි ඒකට එකඟ නැහැ. ඔබ මේ රටේ දුප්පත් මිනිසුන්ගේ සල්ලි ටික එක්තරා පැලැන්තිකට කොල්ල කන්න කොට ගහලා දීලා තියෙන්නේ. ඒ කොට ගහලා දුන්නා නම් ඒ වෙනුවෙන් අයිතිය දුන්නා නම් ඒ වෙනුවෙන් රැකවරණය දුන්නා නම් දැන් ලෑස්ති වෙන්න අනිවාර්යයෙන් මේ සියලු දෙනාටම රැකියාව දෙන්න. එහෙම නැතුව මේක අත්ත පිහදාගෙන ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඒකට අදාළ මැදිහත් වීම අපි කරනවා. ඒකට අදාළ විච ක්‍රියාමාර්ග අපි තෝරනවා. ඊළඟට අනිත් එක මේ උපාධිධාරියා කියලා කියන්නේ කවුද? මේ රටේ අහිංසක අම්මා තාත්තා බදු මුදල් ගෙවලා අධික ලෙස මාන්සි වෙලා වැඩ කරලා හම්බ කරගත්තු දෙයින් රජයට බදු මුදල් ගෙවලා ඒ බදු මුදලෙන් ඉගෙන ගත්ත අය ලක්ෂ 10කට ආසන සංඛ්‍යාවක් උපාධිධාරියා පිට කරන්න යනවා. ඒ මුදල් කාගේද? මේ රටේ අහිංසක ජනතාවගේ සල්ලි. මොකටද ආණ්ඩුව මේ දරුවන්ට විශ්වවිද්‍යාලය තුල උගන්වන්නේ? මේ රටේ අනාගත සංවර්ධනය කරන්න අදාළ කරන බුද්ධිමය සම්පත හදන්න තමයි ඒ විශ්වවිද්‍යාල හදලා තියෙන්නේ. ඒ මේ රට ඉදිරිය සංස්කෘතික දියුණුව ඇති කරගන්න, සමාජයේ දියුණුව ඇති කරගන්න, මේ සමාජය අලුත් පරිකල්පනයක් කරා අරගෙන යන්න ඒ දැනුම සහිත පිරිස හදන්න තමයි මේ රටේ දුප්පත් ජනතාවගේ බදු මුදලින් එකතු කරපු සල්ලි උපාධිධාරිය බිහි කරන්න වැය කරලා තියෙන්නේ. එහෙමනම් ඒ උපාධිධාරියෙක් හැදුවේ මේ රටේ දුප්පත් ජනතාවගේ සල්ලි නම් ඒ සල්ලි වලින් හැදිච්ච උපාධිධාරියාට ඒ ජනතාවගේ බදු මුදල් වලින් හැදුපු උපාධිධාරියාට රැකියාවක් දෙන්නේ නැහැ කියලා කියන්නේ මේ රටේ ආණ්ඩු ජනතාවගේ මුදල් අවභාවිතාව කරා කියන එකයි. මේ රටේ ජනතාවගේ මුදල් අවභාවිතා කරා කියන එකයි. ඒක නිසා අපි ආණ්ඩුවට කියනවා වහාම ජනතාවගේ මුදල් අවභාවිතා කරලා තියෙනවා නම් ජනතා අධිකරණයකදී අපි ඒක බලා ගන්න ඕන. අපේ මේ රටේ උපාධිධාරීන් කියලා කියන්නේ සමස්ත උපාධිධාරීන් කියලා කියන්නේ මේ රටේ දුප්පත් අම්මා තාත්තගේ දරුවෝ ටික මේ ඉන්නේ. මේ රටේ ජනතාව මේ ඉන්නේ. මේ රටේ තරුණ පරම්පරාව ඉන්නේ. ඒ අයට මේ බදු මුදල් වලින් ඉගෙනගත්ත දරුවන්ට රැකියාවක් ලබා දීම මේ ආණ්ඩුවේ වගකීම. නිසා දැන් මතවාද හදමින් ඉන්නවා අවුරුදු 13ක් ඉස්කෝලේත් නිකන් උගන්නලා අවුරුදු 5ක් විශ්වවිද්‍යාලෙත් නිකන් උගන්නලා මුන්ට නිකන් රැකියාවක් දෙන්න ඕන කියලා. නිකන් රැකියාව නෙවෙයි මහත්තයෝ මේ ඉල්ලන්නේ. අපි ජනතාවගේ ලේ දහඩින් ඉගෙනගත්ත මිනිස්සු. මේ ජනතාවගේ ලේ දහඩින් ඉගෙනගත්ත මිනිස්සු ඒ මිනිසුන්ගේ ලේ දහඩියට සේවය කරන්න අවස්ථාව දීපල්ලා කියන එක මේ ඉල්ලන්නේ. මේ මානව අයිතිවාසිකම ජනතාවගේ අයිතිවාසිකම වෙනුවෙන් තමයි මේ අපේ හඬ නගන්නේ. මේ සටන ඒක. එහෙම නැත්නම් අපිට වෙන ඌමනාවක් උනක් නෑ මේක ඇතුලේ. ඒක නිසා අපි ආණ්ඩුවලට කියන්න කැමති මේ වගේ බාල බොළඳ තර්ක ගෙනල්ලා උපාධිධාරීන්ගේ ප්‍රශ්නේ යට ගහන්න ලෑස්ති වෙන්න එපා. අපි ඒට එරෙහිව අපේ රටේ ජනතාව සියලු සබුද්ධික බලවේග අපි එකට එකතු කරනවා. ඊළඟට මේ දවස්වල ආණ්ඩුව කෝකටත් අයිලේ කියලා බෙරපදයක් ගහමින් ඉන්නවා හැම එකටම. මොකද්ද මේ තකට තක කියලා ගහමින් ඉන්නවා දිගටම එකම බෙරපදය. හැබැයි අපි දන්නවා මේ බෙරේ පළුවක් නැහැ කියලා. හැබැයි ඒත් බෙරේ ගහමින් ඉන්නවා. මොකද්ද බෙරේ? මේ රටේ කොරෝනා හැදිලා තියෙන්නේ. කොරෝනා නිසා මේ රටේ ප්‍රශ්න විසඳන්න බෑ. මේ ආර්ථිකය නැහැ. ආර්ථිකය කඩා වැටිලා. ඒක නිසා මේ වෙලාවේ කිසි දෙයක් කරන්න බෑ. එක පැත්තකින් කියනවා අවුරුදු 24ක් රැකියාව ප්‍රශ්න නොවිඳුණු තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් නොවිඳුණු වැටුප් ප්‍රශ්න නොවිසඳපු ගුරුවරු සටන් කරද්දී තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම ඉල්ලගෙන ඒගොල්ලන්ට රැකියාව අවස්ථා ඒ තමන්ගේ පඩි වැඩි කිරීමට අදාළ වූ කටයුතු කරන්නේ නැහැ. අනිත් පැත්තෙන් සංවර්ධන නිලධාරී සේවා සංගමයේ මැදිහත් වෙලා සටනක් කරමින් යනවා. අපේ අභ්‍යාසලාභී උපාධිධාරීන් 52000ක් බඳවගෙන තියෙනවා. මේ මාර්තු 3 වෙනිදා කාලය අවසන් ස්ථීර කරන්න කියලා දැන් ස්ථීර කරන එක මාස 6ට 3ට කල් දාන්න යනවා. ඒ පැත්තෙන් සල්ලි නැහැ කියලා. ඒ පැත්තෙන් රෝල් කරමින් ඉන්නවා. හැම දෙයකටම ගන්නවා මොකද්ද? මේ වෙලාවේ කොරෝනා නිසා සල්ලි නැහැ ආණ්ඩුව වලට කියලා. උපාධිධාරී රැකියාව ලබා දෙන්න ගත්තම මොකද්ද කියන්නේ? අනේ අපිට සල්ලි නැහැ දෙන්න මේ වෙලාවේ ඉල්ලන එක අසාධාරණයි කියලා. අපි අසාධාරණද නැද්ද කියලා හොයලා බැලුවා. ඒක අසාධාරණද නැද්ද කියලා හොයලා බැලුවා. මොකද්ද? පහුගිය කාලේ මේ ආණ්ඩුව විසින් മന്ത്രിවරුන්ට වාහන ගෙනන්න මිලියන 3.5ක් වෙන් කරා.
මේ රටේ ජනතාවට පරිතද කරගන්න කියලා කියනවා නම් මේ රට සංවර්ධනය කරන උපාදාන රැකියාව ලබා දෙන්න බෑ කියලා කියනවා නම් ගුරුවරුන්ගේ වැඩ වැඩි කරන්න බෑ කියලා කියනවා නම් සංවර්ධන සේවා නිලධාරීන්ව ස්ථීර කරන්න බෑ කියලා කියනවා නම් මිලියන 3.5ක් දීලා මේ රටේ മന്ത്രിවරුන්ට වාහන ගෙන්න ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඒ වාහන වල තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඒ පරිතද කරගන්න බැරිද? මේ ආණ්ඩුවට ඒවට සල්ලි වියදම් කරන්න පුළුවන් මේ රටේ ජනතාවගේ ප්‍රශ්නෙට සල්ලි වියදම් කරන්න බැරි වෙලා තියෙන්නේ. ඊළඟට පාර්ලිමේන්තුවට අක්කර 9ක සඳුන් වෙනක් හදන්න යනවා. ඒක වෙනුවෙන් රුපියල් මිලියන 294ක් රුපියල් මිලියන 294ක් වැය කරනවා. මේ සඳුන් වෙන්න හදන්න රුපියල් මිලියන 294ක් වෙන් කරන ආණ්ඩු. හැබැයි උපාධාරී රැකියාව ලබා දෙන්න සල්ලි නැහැ කියලා කියනවා. මොකද්ද මේ ව්‍යාජය? මේ මොකද්ද පටිතද කරගෙනිල්ල? මේ මොකද්ද බෙරපදය? මේක පළුව ගිහිලා තියෙන මහත්තයෝ බෙරේ ගහන්න එන්න එපා අපිට. ඔය ගහන්න වෙන කට්ටියට අපිට ගහන්න එන්න එපා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ 24 වෙනි තට්ටුව ඒක පෙත්සංස්කරණය කරන්න ජනාධිපතිවරයාගේ අමාත්‍යාංශය යටතේ තියෙන ආයෝජන මණ්ඩලයේ ඒ ගොඩනැගිලේ තට්ටුව 24 වෙනි තට්ටුව පෙත්සංස්කරණය කරන්න ඒකට ලී බිමට අදාළ කර කාපට් දාන්න ඒකට වෙන් කරගෙන තියෙනවා ලක්ෂ 620ක්. මේ රටම අමාරුවෙන් ඉන්න වෙලාවේ ඒ පුටුවල වාඩි වෙන අමාරු මොකද්ද තියෙන ප්‍රශ්නේ? මොකද්ද ප්‍රශ්නේ? මේ උපාධාරීන් තමන්ගේ රැකියාව ඉල්ලලා කෑ ගහනවා. අපේ මිනිස්සුත් එකතු වෙලා අපිට බannනවා මේ උපාධාරීන්ට මේලා ඕන නැති වැඩ කරනවා කියලා. හැබැයි ලක්ෂ 620ක් ජනාධිපතිවරයා වෙන් කරගන්නව මොකටද? තමන්ගේ පුටු ටික ගන්න කාපට් ටික එලා ගන්න මේක එක ගොඩනැගිල්ලකට. මේක සාධාරණද? මේ කොවිඩ් වල සල්ලි නැහැ කියලා කියන්නේ මේ තියෙන මොනවාද? මේ තියෙන සල්ලි කුට්ටි තමයි. ඊළඟට පහුගිය අවුරුදු 3 මේ රටේ ඉන්න දැවැන්ත ලාභ ලබන ව්‍යාපාරිකයන්ගෙන් රජයේ බැංකු වලට ආයත් වෙන්න තිබිච්ච මුදල් කපා හැරියා රුපියල් කෝටි 16000ක්. රුපියල් කෝටි 16000ක් මේ ආණ්ඩු කපා හැරියා. සෙල්ලම් කියලාද හිතන්නේ? මේ ආණ්ඩු විසින් මේ සල්ලි නෑලු. සල්ලි නැත්තම් මහත්යෝ මේ ආදායම් ලබන මේ ව්‍යාපාරිකයන්ගේ දැවැන්ත මිනිසුන්ගේ මුදල් කපා හරින්නේ ඇයි? ඒවා ගන්න. ඒවා අරගෙන මේ රටේ තියෙන ප්‍රශ්න විසඳන්න. ඒවට කොවිඩ් ප්‍රශ්න නැහැ. රටේ බදු සහන ඒගොල්ලන්ට දෙන්න පුළුවන්. මෙන්ඩි සරක්කුව ආරම්භ කරන්න ඒගොල්ලන්ට බදු සහන දෙන්න පුළුවන්. හැබැයි රටේ උපාධිධාරියාගේ ප්‍රශ්නය අහුවම බැක් ගන්නවා. කොරෝනා කියනවා. ගුරුවරයාගේ ප්‍රශ්නය ආවම කොරෝනා ගන්නවා. සංවර්ධන සේවා නිලධාරීන් ස්ථිර කරන්න කිව්වම කොරෝනා ගන්නවා. හැබැයි රුපියල් 16000ක් රුපියල් මිලියන 16000ක් වෙන් කරන්න පුළුවන් ඒගොල්ලන්ට මොකක් කරන්නද? රුපියල් මිලියන 16000ක් ඒගොල්ලෝ වෙන් කරනවා මේ අයින් කරනවා කපා හරිනවා මේ රටේ ව්‍යාපාරිකයන්ගේ මුදල්. ඉතින් මේ රටට ආයත් වෙන්න තියෙන සල්ලි මේවා ඇයි මේ ව්‍යාපාරිකයන්ට පුදන්නේ? පුදන්නේ ඇයි? අන්න ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ආර්ථික හා ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලක් ගත්තා අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහත්මයා. ඒක මාසෙකට ලක්ෂ 39ක බදු පදනම යටතේ. ඇයි තියෙන ගොඩනැගිල්ල පවත්තන් ගියාම මොකද වෙන්නේ? ලක්ෂ 39ක් මාසෙකට ගෙවනවා. එතකොට මෙන්න මේ කොරෝනා ප්‍රශ්නේ කොරෝනා වෙලාවේ මේ රටේ ඉන්න ජනතාවගේ ප්‍රශ්නේ බේරන්න බෑ නේ. උපාධාර රැකියාව ලබා දෙන්න බෑ කොරෝනා කියලා කෑ ගහන මේ මහතුරු ලක්ෂ 39ක් වෙන් කරනවා මාසෙකට කාර්යාල පවත්වාගෙන යන. ඒ විතරක් නෙවෙයි മന്ത്രി නිල නිවාස 200ක් හදන්න මේ වෙලාවේ අගමැතිවරයා යෝජනාවක් ගේනවා. එතකොට മന്ത്രി නිල නිවාස 200ක් හදන්න මොකද්ද තියෙන උමනාව? ඇයි තියෙන නිල නිවාසේ මොකද්ද වෙලා තියෙන්නේ? ඒක උසුළු ප්‍රසංස්කරණයක් කරන් ඉන්න බැරිද? මේ රටේ දුප්පත් අම්මා තාත්තා ජීවත් වෙන භූමිය වලට ගිහිල්ලා බලන්න ඒවයි තාත්තේ මොකද්ද කියලා. එතකොට මෙන්න මෙවැනි තත්වයක් ඇතුලේ තමයි සහෝදරවරුනි සහෝදරියනි මේ ආණ්ඩුව අපිට කියන්නේ මේක හරියන්නේ නැහැ කියලා. ඒ නිසා අපි ආණ්ඩුව වලට කියන ඕගොල්ලන් කතාව අපිට හරියන්නේ නැහැ. සල්ලි තියෙනවා සල්ලි වෙන දේවල් වලට යොදවනවා ඒක වළක්වන්න ඕන. ඒ වළක්වීම වෙනුවෙන් අපි කටයුතු කරනවා විතරක් නෙවෙයි උපාධිධාරීන්ට රැකියාව ලබා දෙන්න මේ රටේ අනිකුත් ප්‍රශ්න විසඳන්න ඒ මුදල් වැය කරන්න අපි ඉල්ලා හිටින්නේ මේ 2022 අවුරුද්දේ අයවැයට උපාධිධාරීන්ට රැකියාව ලබා දීම සම්බන්ධයෙන් ප්‍රතිපාදන වෙන් කරන්න කියන ඉල්ලීම අපි කරන්නේ. ඒ වගේම තමයි 2020 රැකියාව ලබා දීමේදී අසාධාරණයටපත් වෙච්ච විශාල කණ්ඩායමක් ඉන්නවා. ඒ අතර ඉන්නවා කවුද? ඒ අතර ඉන්නවා ඌණ සේවා උපාධිධාරීන් ඉන්නවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ ETF EPF ප්‍රශ්න නිසා රැකියාව හිමි වෙච්ච අය ඉන්නවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ වයස් සීමාව ඉක්මවා ගිහපු උපාධිධාරීන් ඉන්නවා. ඒ සියලු දෙනාටම 7411ක් තව රැකියාව අවස්ථාවල් තියෙනවා 60000. ඒක සම්පූර්ණ කරන්න. ඒ විතරක් නෙමෙයි ආයුර්වේද වෛද්‍යවරු දැනට
අවුරුදු 4ක් තිස්සේ රැකියාව අවස්ථාව නැහැ. 900කට වැඩි පිරිසක් ආයුර්වේද වෛද්‍යවරු ඉන්නවා. මේ ආණ්ඩුවේ පාලකයෝ දන්නේ නැහැ ආයුර්වේද වෛද්‍යවරුන්ට රැකියාව ලැබුණද නැද්ද කියලාවත්. නිසා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය බරපතල ප්‍රශ්නයක්. අන්නේ ප්‍රශ්නෙට මේ අයවැයෙන් මුදල් වෙන් කරන්න ඕන. ඒ අයට රැකියාව ලබා දීම සම්බන්ධයෙන් එහෙම කරන්න මේ ආණ්ඩුවට බැරි නම් අපි ලෑස්ති ඒ ආණ්ඩුවන එහෙම දේවල් කරන්නේ නැත්නම් අපේ ක්‍රියාමාර්ග අපිට ගන්න වෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. නාහෙන් අඩන්න ලෑස්ති වෙන්න එපා කියලා අපි කියන්න ලෑස්ති. ඒ වගේම තමයි උපාධාරීන්ට රැකියාව ලබා දීම සම්බන්ධයෙන් උපාධාරීන්ට වාර්ෂිකව රැකියාව ලබා දීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් සකස් කළා අපිට ඉදිරිපත් කරන්න. අන්න එදාට අපි රැකියාව විරහිත උපාධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ විසිරුවා හැරලා අපි යනවා ගෙවල් වලට. අපිව පාරේ තියන්නේ, අපිව සංවිධානය කරන්නේ, අපිව සටන් වලට පොළඹවන්නේ මේ ආණ්ඩු. මේ ආණ්ඩු තමයි ඒව කරන්නේ. ඒ නිසා අපි ඒවට අපිට වග කියන්න බෑ. මේ ජනතාව තමන්ගේ විරෝධය ගේන ආණ්ඩු වලට අපි පාරේ ඉන්නේ ආණ්ඩු නිසා. ආණ්ඩුව අපිට සලකන්නේ නැති නිසා. ඒ නිසා අපි ආණ්ඩුව වලට කියනවා ඒ ප්‍රශ්නය බේරන්න. බේරුවේ නැත්නම් අපිට පාරට එන්න වෙනවා. අපිට අරගල කරන්න වෙයි. හැබැයි අපි අරගලයත් සාකච්ඡාවත් දෙකම තීන්දුව කරගෙන තියන්නේ. අපි ජනාධිපති ලේකම් කාර්යාලයට යනවා, සාකච්ඡා කරනවා. අපිට විසඳුම් වෙන්නේ නැතුනම අපි පාරට බහිනවා. ඒ නිසා අපි මේ රටේ උපාධාරීන් ඉල්ලා හිටිනවා සටන් කිරීම විතරක් නෙමෙයි අපේ ක්‍රියාමාර්ගය ලෙස අපි තෝරගෙන තියෙන්නේ. සටන ඇතුලේ සාකච්ඡාවත්, සාකච්ඡාවෙන් විසඳෙන්නේ නැත්නම් සටන් කිරීමෙන් පස්සේ සාකච්ඡාවත් ඇතුලේ තමයි අපි විසඳුම් හොයමින් යන්නේ. ඒ නිසා අපි මේ රටේ උපාධාරීන්ට සියලුම රටේ උපාධාරීන් අපි ඉල්ලීමක් කරනවා. ආදරණීය උපාධාරී සහෝදරයා සහෝදරිය, මේ ආණ්ඩුව යම් කිසි ආකාරයකට විවිධ කණ්ඩායම් පාවිච්චි කරමින් උපාධාරීන්යයි නම් කරන ලද කණ්ඩායම් පාවිච්චි කරමින් උපාධාරීන් දෙකට කිරීමට අදාළ වැඩපිළිවෙල හදමින් යනවා. සාකච්ඡා පවත්වමින් යනවා. සමහර අය ඇවිල්ලා ප්‍රකාශ කරනවා මේ 18000ක් ඔන්න අභ්‍යාසලාභීන් දෙන්න හදන්නේ පාසල් වලට, මේ කරන්න හදන්නේ රැකියාව විරහිත උපාධාරීන්ට රැකියාව අවස්ථාව නැති කරන එක, මේවා කරන්නේ උපාධාරී සංගම් කියලා අපිට වරද පටවලා ඒගොල්ලෝ ඇඟ බේරෙන්න හැදුවා. අපි භාවිතාවෙන් ඔප්පු කරලා පෙන්නුවා උපාධාරී සහෝදරයා සහෝදරිය, ඒක කරේ ආණ්ඩුවට හිතවත් කණ්ඩායමක් කියන එක අපි ඔප්පු කරලා ඉවර කරා. ඒක නිසා ඉදිරියට සටන් කරන්න වෙයි. විවිධ බෙදීම් ගෙනෙයි. ඒවට අසු නොවී සටන් කරමු. හැම කෙනාම තමන්ගේ වගකීම ඉටු කරමු. තමන් ඉන්න දිස්ත්‍රික්කයේ, තමන් ඉන්න තැන ඉඳලා මේ මොහොතේ කරන්න පුළුවන් සටනට පෙළඹෙමු. අපි ඔක්කොම සංවිධානය වෙමු. එකට එකතු වෙමු. එකවන්න සටන් කරමු. සටන් කිරීමෙන් හැර ජයග්‍රහණයක් නැහැ. ඒ වෙනුවෙන් එකට එකතු වෙමු, සටන් කරමු. ජයග්‍රහණය තුලින් අපේ මේ සටන නිමා කළ යුතුව තිබෙනවා. ඒ සඳහා උපාධාරී ඔබ සියලු දෙනාටම ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා, වෙරවීරිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම ජය වේවා. උපාධාරීන්ට, රැකියාව විරහිත උපාධාරීන්ට ජය වේවා කියා ප්‍රාර්ථනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බුද්ධි ගලණය, විරකියාව, මානව සම්පත් නිසි ලෙස කළමනාකරණය නොකිරීම අප රටේ තිබෙන දරුණුම ගැටලුවක්. මේ ගැටලුන් සියල්ලක්ම ආර්ථිකයත් සංවර්ධනයත් එක්ක සම්බන්ධයි. නිදහස ලැබූ දා පටන්ම අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක්ව තිබෙන්නේ ඇයිද යන ප්‍රශ්නයට අමුතු උත්තරයක් අවශ්‍ය නැතයි මා සිතනවා. මගේ මීළඟ ඇරයුම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය, ජාතික විද්වත් සංවිධානයේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සභාපති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඔබටයි. බොහොමත්ම ස්තුතියි. මගේ ස්තුතිය ප්‍රකාශ කරන්නේ රැකියා විරහිත ඒකාබද්ධ උපාධාරීන්ගේ ඒකාබද්ධ මධ්‍යස්ථානය විසින් අද සංවිධානය කරන ලද මේ ඔන්ලයින් රැලිය විශේෂයෙන් මාතෘකා කරගන්නවා මේ උපාධිධාරියා අද වෙනකොට සමාජයේ මුහුණ දීලා තියෙන තත්ත්වය ඌට මොකක් වගේ ඉරණමකට මුහුණ දෙන්න වෙන්නේ කියන කාරණය. ඒතර අපි සමාජයක ජීවත් වෙනකොට ඒ විවිධ කණ්ඩායම් නියෝජනය කරනවා, විවිධ අය ඉන්නවා.
එකතර උපාධිධාරයා කියලා කියන්නේත් ආයේ අමුතු විශේෂ කොටසක් නෙමෙයි මේ රටේම ජීවත් වෙන අනිත් අය වගේම ඒ මූලික අවශ්‍යතා සපුරා ගත යුතු මිනිස්සුයෝ. එතකොට ඕනෑම රටක දැන් අපි ජීවත් වෙන්නේ ලංකාවේ. එතකොට ලංකාවේ සෑම කෙනෙකුටම මේ ඉපදෙන ඉන්න හැම මිනිස්සෙකුටම ජීවත් වීමට අයිතියක් තියෙනවා. ජීවත් වීමට අයිතිය කියලා කියන්නේ යාන්තම් පණ ගැට ගහගෙන කාලේ ගත කරන එක නෙවෙයි. ඒ මනුෂ්‍යත්වයට ගරු කරමින් ඒ මනුෂ්‍යත්වයේ මූලික දේවල් සන්තර්පණය කර ගනිමින් ඒ මනුෂ්‍යත්වයට ගැළපෙන අභිමානවත් ජීවිතයක් ගත කරන්නට ඕනේ. ඒකට අවශ්‍ය පරිසරය අපි සමාජයේ විසින්ම හදා ගන්නට ඕනේ. ඒක තනි තනි පුද්ගලයෙක්ගේ වැඩක් නෙමෙයි පොදු වැඩක්. ඒ කාරණේදී තමයි සමහර රටවල් රාජ්‍යයන් ඒ කාරණා කරන ආකාරයේ වෙනස්කම් මත ලෝකේ සංවර්ධනය වෙමින් සහ ලොකු පිමි පැනලා විශ්වය තරණය කරපු රටවල් තියෙන අතරම සමහර රටවල් තාම අති බහුතරයකට ජීවත් වෙන්න අවශ්‍ය කරන ආහාර ටික සම්පාදනය කරගන්න බැරි තත්වයකට පත් වෙලා තියෙන විශාල පරස්පරතාවයන් පෙන්වන ලෝකයක තමයි අපි ඉන්නේ, අසාධාරණ ලෝකයක. එවැනි තත්වයකදී මේ සාධාරණත්වයේ ගෙනීමේ මූලිකම පදනමක් තමයි ආර්ථිකය. ඒ ආර්ථිකය කියලා කියන්නේ ඒ රටේ මිනිස්සුන්ට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරලා ඒක බෙදා හරින හැටි, ඒ ක්‍රියාවලියේදී ලැබෙන ආදායම් බෙදා ගන්න හැටි, ඒ භාණ්ඩ හා සේවා බෙදා ගන්න හැටි, තමුන්ට පැවරෙන කාර්ය මොකද එම නිෂ්පාදන ක්‍රියාවලියේදී අපි දායක වෙන්නට වෙනවා. ඒ දායක වීමම තමයි අපි කියන්නේ රැකියාවන් කරනවා කියලා. ඒකට අපේ දායකත්වය නැති දෙයක් කරන නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වීම තමයි මේ රැකියාව කරනවා කියලා කියන්නේ. ඒතර ලංකාව ගත්තාම අපිට තියෙන සම්පත් ප්‍රමාණයවත් විශේෂයෙන් මම අවධාරණය යොමු කරන්න යන්නේ නැහැ අනිකුත් භෞතික සම්පත් වලට. අපි කවුරුත් දන්නවා ලංකාවේ විශාල ප්‍රමාණයෙන් භෞතික සම්පත් නැහැ. අපේ පිහිටීම සහ පැවැත්ම අනුව සීමිත සම්පත් ප්‍රමාණයක් තියෙන නමුත් ඒ ටිකවත් හරියට කළමනාකරණය කරලා නැහැ. හැබැයි අපිට අමතක කරන්න බැරි කාරණයක් තියෙනවා. ලෝකය විශ්ලේෂණය කරලා බලපුවාමත් මෙන්න මේ සම්පත් අතර ආර්ථිකයක් ගොඩ නගන්න නම් ප්‍රබලම කාර්යභාරයක් කරන සම්පත තමයි මානව සම්පත. මේ මානව සම්පත දියුණු හැම තැනකම මිනිසුන්ගේ ආර්ථිකයක්, ජීවන මට්ටමත්, සමාජ මට්ටමත් ඉහළට ගෙනල්ලා තියෙනවා. එතකොට අපි අපොහොසත් වෙලා තියෙනවා පළමු කාරණේදීම රටක් විදිහට මෙන්න මේ මානව සම්පත කළමනාකරණය කිරීමටත් මානව සම්පතට අවශ්‍ය අධ්‍යාපනය හරි විදිහට ලබා දීමටත් ඒ අවශ්‍ය කරන දැනුම කුසලතාවයන් ඒ තුල ගැබ් කිරීමටත් එන්නේ මානව සම්පත ක්‍රමවත් නිෂ්පාදන සැලැස්මකට සමස්ත ආර්ථික සංවර්ධන ක්‍රියාවලියකට බද්ධ කර ගැනීමටත් මෙන්න මේ කතන්දරේ මේ අසමත් භාවයේ ඉතිහාසයේ තමයි මේ අවුරුදු 70කම අපිට පෙනිලා අද අපි ඉදිරියේ තියෙන විවිධ විදිහට අද උපාධිධාරීන් රැකියාව විරහිත උපාධිධාරීන් තමුන්ට සාධාරණ රැකියාවක් ඉල්ලා ජීවත් වෙන්න අරගල කරන ගමන්ම අනෙකුත් ශේත්‍රවලත් විවිධ ශේත්‍රවල අය එන්නේ අරගලේ නියැලලා ඉන්නවා. එහි තේරුම තමයි සාතසිය බෞතරයක් අපේ රටේ තියෙන මානව සම්පත ක්‍රමවත් විදිහට කළමනාකරණය කරලා නැහැ, කරලා වෙන්නේ නැහැ. ඉතින් ඒක කවදාකවත් මේ වැඩේ ඉෂ්ට කරගන්න නැතුව සංවර්ධනය වෙන්න බෑ. අපිට ලේසියෙන් කරන්නත් පුළුවන් කාරණයක් මේක තමයි. අපේ පාලකයන්ට ඇත්තටම අවශ්‍ය නම් අපිට රටක් විදියට මේ ඉහළට යන්නට ඕන නම් අනෙකුත් තැන්වලදී අපිට සීමාවන් පැනවෙනවා. අපිට මං කලින් කිව්වෝගේ භෞතික සම්පත් අපිට නැත්තම් කොහෙන් හරි ගන්න වෙනවා. ඒ සඳහා මිල ගණන් ගෙවන්න සිද්ධ වෙනවා. තාක්ෂණය අපිට ගොඩාක් නොතිබෙච්ච නිසා ලෝකයේ අනිත් රටවල් තාක්ෂණය අත්පත් කරගෙන තියෙනවා. ඒ වගේම පේටන්ට් බලපත්‍ර සියල්ල ලබාගෙන තියෙනවා. දැනුම කේන්ද්‍රගත කරගෙන තියෙනවා ලෝකයේ ධනවත් බලවත් රාජ්‍යයන් සහ සමාගම් අතර. අද අපි ලෝකේ කතා කරනවා මහා ලොකුවට දැන් ඉදිරියේදී මේ මිනිසුන්ගේ අවයව පවා අර 3D printing මේ මුද්‍රණ මේ යන්ත්‍රණ හරහා මේ නිෂ්පාදනය කරගන්න පුළුවන් කියලා. හැබැයි අපි අරන් බලපුවාම ඒ වල හැකියාවත් වකිරීමේ ශක්තියක් ධනයක් බලයක් තියෙන්නේ ඊටාම සීමිත කණ්ඩායමක් අතර. එහෙනම් එන්නේ සීමිත කණ්ඩායමක් අතර අපි ආර්ථික යුද්ධයේ පොර බදලා අපේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ට හොඳ ආර්ථිකයක් හදලා දෙන්න දඟලලා ලොකු වැඩක් කරගන්න බෑ. හැබැයි
පාරක් තියෙනවා. ඒ පාර තමයි මානව සම්පත සංවර්ධනය කිරීම. අධ්‍යාපනයේ දියුණු කිරීම. ඒ කුසලතාවයන් වර්ධනය කර ගැනීම. තාක්ෂණයේ එතෙන්ට කැඳවා ගනිමින් මානව සම්පත වර්ධනය කරගත්තොත් ඇත්තටම ඒ විශාල ප්‍රාග්ධනයක් බවට පත් වෙනවා. ධනයක් බවට පත් වෙනවා. බලයක් බවට පත් වෙනවා. අපි හිතනවා ලංකාවේ සෑම කෙනෙකුටම හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් පරිසරයක් හදන්න පුළුවන් මේ සම්පත නිර්මාණය කරගත්තොත්. සුවිශේෂී හැකියාවකුත් අපේ මානව සම්පතට තියෙනවා. ලෝකයේ යම් යම් අවස්ථාවලදී ලංකාවේ මානව සම්පත පිළිබඳ අධ්‍යයනයන් ඇගයීම් කරලා තියෙනවා. අපේ නිකම් බැලූ බැල්මට ඇස්මට්ටමින් බැලුවත් ලංකාවේ ඇතුලේ උපාධිධාරියා රස්සාවක් ගන්න දැඟලුවාට අපිට රස්සාවක් දෙන්න මගේ ශ්‍රමය පාවිච්චි කරන්න නිෂ්පාදන ක්‍රියාවලියට ගන්නේයි කියලා දඟලුවාට අරගොල්ලන්ගේ පැත්තෙන් කියනවා ගන්න බෑ. මෙහෙම අපේ නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුලේ ගැටලු තියෙනවා. මේ රැකියා ඉල්ලලා එන්න එපයි කියන තර්කය ගෙනාවට අපි බලන්න ලංකාවේ අය පිටරටවල් වල ගියාම මොන විදියට ජය කෙලි නන්නනවද කියලා. ඒ අයට අවස්ථාව ලැබෙනවා නම් ඒ ශ්‍රමය යොදා ගන්නවා නම් මං හිතන්නේ ලෝකයේ තියෙන ප්‍රබලම සංවිධානවල ආයතනවල උඩින්ම ලංකාවේ කීප දෙනෙක් ඉන්නවාමයි. ඒ සම්පතයි අපිට කළමනාකරණය කරන්න බැරි. ඒ නිසා මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි මේ උපාධිධාරියාව අපි බිහි කරන්න යන මේ ශ්‍රමය කළමනාකරණය කිරීම සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට උකහා ගන්න අපිට වැඩපිළිවෙලක් නොතිබිලා තියෙන එක. ඒක වෙනස් කරන්නට ඕනේ. ඒක තනි පැත්තකින් හිතලා රණ්ඩු කිරීම සමාජගත කිරීමට උත්සාහ කිරීම ආණ්ඩුව පැත්තෙන් බැලීම කවදාකවත් මේ ප්‍රශ්නයෙන් ගොඩ යන්නේ නැහැ. මොකද අපි තේරුම් ගන්නට ඕනේ සමස්තයක් වශයෙන් අවසාන විග්‍රහයේදී මේ රට දියුණු කරන්න නම් මේ ශ්‍රම සම්පත උඩට ගන්න ඕනේ. අවසාන විග්‍රහයේදී සියලුම දේවල් ශ්‍රමය. ඒ ශ්‍රමයට හිමි ගෞරවය වටිනාකම දෙන්නට ඕනේ. තාක්ෂණය කොපමණ දියුණු වුණත් අවසාන විග්‍රහයේදී මෙතන තියෙන මේ යන්ත්‍රෝපකරණ ටික බැලුවත් ලෝකයේ තියෙන තාක්ෂණයේ සැටලයිට් ඔය ඕනම විශාල පරිමාණයේ උපකරණයක් අරන් බැලුවත් අවසාන විග්‍රහයේදී මේක ඇතුලේ කැටි වෙලා තියෙන ශ්‍රමය. එන්නේ ශ්‍රමයේ ඵලදායී ලෙස යොදා නොගැනීමේ අර්බුදයක් තමයි අපිට තියෙන්නේ. මේ සංඛ්‍යාලයකන දත්ත විශාල දේවල් වලට නොගියත් අපේ පසුගිය අවුරුදු 10 20 අරන් බලන්න. අපේ නිෂ්පාදන ශේත්‍රයේ, කෘෂිකාර්මික ශේත්‍රයේ, ඒ කාර්මික ශේත්‍රයේ හැම තැනකම අපේ නිෂ්පාදන ඵලදායීතාව අඩු වෙලා තියෙනවා. ඒ කොහොමද? ඒ අඩු වෙලා තියෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි අපේ තියෙන සම්පත පවා නිසි ආකාරයට නිසි තැනට යොමු කරන්න අසමත් වෙලා තියෙනවා. ඌන සම්පත් උපයෝජනයක් තියෙන්නේ. සම්පත් හරියට උපයෝජනය වෙන්නේ නැහැ. එතකොට මේ හැකියාව තියාගෙනත් ඒ මට්ටම කරන්න බැරි නම් අපි කොච්චර ලැජ්ජා විය යුතු ජාතියක්ද රටක්ද කියන ප්‍රශ්නේ අපිට මතු කරගන්නට වෙනවා මේ කියන කාරණේදී. එතකොට මේ උපාධිධාරියා ඇයි සුවිශේෂී වෙන්නේ එහෙමනම්? අපි දන්නවා ඕන නිෂ්පාදන ක්‍රියාවලියක් කරනකොට අතීතයට ගිහින් බලපුවම ගල් යුගය ඒ වගේ කෘෂිකාර්මිකයේ දියුණු වෙච්ච ඒ විප්ලව කරපු යුග අතීතයට ගිහින් බලපුවම මානවයා වර්ධනය වෙච්ච ඉතිහාසය දිහා බලපුවම ගොඩාක් දේවල් භාණ්ඩ ආසේවා නිෂ්පාදනය කරගන්න කාර්යයේදී ලොකු කාල වේලාවක් අරගෙන බොහොම හිමින් අඩු ඵලදායෙන් හිමින් අවුරුදු දසදහස් ගණන් වලින් තමයි කරගත්තේ. ඒක වේගවත් වෙනවා ක්‍රමවත් දැනුම හැකියාව තාක්ෂණයේ නිපුණතා කුසලතා වර්ධනය කරගත්තාම. ඒතර උපාධිධාරියා කියන්නේ අන්න එහෙම තැනක්. අපි නිකන් ගිහිලා දෙයක් එහෙම් මෙහෙන් අටවල භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා වෙනුවට ආර්ථිකයට යමක් එකතු කරනවා වෙනුවට ඊටාම අඩු කාලයකදී වැඩි කාර්යක්ෂමතාවයේදී රටේ භාණ්ඩ නිෂ්පාදනය ඉහළට තල්ලු කරන්න පුළුවන් හැකියාව තියෙන කැපැසිටි එක තියෙන මිනිහෙක්ව හදන එක තමයි උපාධිධාරියා කියන්නේ. ඒතොර රටක ආර්ථිකය ජය ගන්න ඕන නම් මානව සම්පත ජය ගන්න ඕන නම් අපි කියන්න ඕනේ උපාධිධාරීන් එපා නෙමෙයි. උපාධිධාරීන් රැකියාවට ගන්න බෑ කියන කාරණේ නෙමෙයි. තව පුළුවන් තරම් උපාධිධාරීන් හදන්න කියන කාරණේ. සමහර විටදී මේ තියෙන සම්පත් මත අපිට ධනෙ වැය කරන්න බැරුව ඔක්කොටම උපාධිය අරගෙන දෙන්න බැරි වෙයි. නමුත් දියුණු වෙන සමාජයක අඩු ගානේ ඉලක්කය එතන තියෙන්න ඕනේ. ලෝකයේ අනිත් රටවල් එහෙම කරනවා. සමහර රටවල් වල ඒගොල්ලන්ගේ අධ්‍යාපන සැලසුම් ඇතුලේ තියෙන්නේ සෑම කෙනෙකුටම උපාධියක් අරන් දීම. ඒකෙන් අදහස් කරන්නේ උපාධිය ගත්තා කියලා හැම කෙනෙක්ම ටයි කෝට් එකක් ගහගෙන කාමරයකට ගිහිල්ලා වැඩ කරන්න මේ වාඩිලා ඉඳගෙන වැඩ කරන්න ඕනයි කියන එක නෙමෙයි. ඊටාම ගොවි බිමේ පොළවේ කම්මලේ උරෙන් නුර ගැටි වැඩ කරන ශ්‍රමය දහඩිය වගුරුන තැන උපාධිය තියෙනවා නම් ඒ උපාධිය හොයා ගිය හැකියාවන්ගෙන් ප්‍රගුණ වුණා නම් ඒ සම්පතේ ඵලදායීත්වය වැඩි වෙනවා. ඒක තමයි මානව සම්පත වර්ධනය කර ගැනීමයි කියලා කියන්නේ. ඒ නිසා කවුරු හෝ තර්කයක් මතු කරනවා නම් මේ දැන් අපි රටේ සල්ලි වියදම් කරලා මහජන මුදල් වියදම් කරලා නිදහස් අධ්‍යාපනය ඇතුළේ අපි උපාධි ටිකක් ඇදුවා. දැන් රැකියාව හොයන්න එපා. උඹලා රැකියාව හොයාගන්නilla කියලා මට තේරෙන්නේ නැහැ ඒ තර්කනේ මොකක්ද කියලා. ඇත්තටම මිනිස්සෙක් විසින් ගත්තාම
මිනිහෙකුට ඕනනම් තීරණය කරන්න පුළුවන් මට රැකියාවක් කරන්න නෑ මට ජීවත් වෙන්න මොනවා හරි පදනමක් තියෙනවා සද්ද නැතුව ඉන්නත් පුළුවන්. හැකියාවක් තියෙන කෙනෙක් අනිත් අයට සාපේක්ෂව උපාධිධාරියා මේකට උකහා ගැනීමේ වැඩපිළිවෙල සහ වගකීම තමයි ආණ්ඩුවට තියෙන්නේ. ආණ්ඩුව එකෙන් පැහැර වෙන කතන්දරයක් කියනවා නම් ඒකම හොඳටම ප්‍රමාණවත් සිහිබුද්ධිය තියෙන කාට හරි තේරුම් ගන්න මෙවැනි ආණ්ඩුවකට ඒම ඕනකමක් නැහැ රට දියුණු කර ගැනීම කියන කාරණේදී. මොකද මේ තියෙන ක්‍රමවේදය ඇතුලේ අපි දන්නවා මේ නිෂ්පාදන ක්‍රමවේදය නව ලිබරල් ක්‍රමවේදය ඇතුලේ රටේ ජනනය වෙන නිෂ්පාදන ක්‍රියාවලියේ ජනනය වෙන සමස්ත වටිනාකම සාධාරණ විදිහට බෙදෙන්නේ නැහැ කියලා. ඒ නොබෙදුනත් උපාධිධාරීන් සූදානම් මගේ ශ්‍රමය ගන්න ඒ අරගෙන සමස්ත වටිනාකම මට දෙන්න කියලා නෙමෙයි කියන්නේ. ඒගොල්ලන් ඉල්ලන්නේ අපිට ජීවිතේ සාමාන්‍යයෙන් පවත්වාගෙන යන සාධාරණ වැටුපකට රැකියාවක් දෙන්න. සුදුසු රැකියාවක් දෙන්න. මගේ හැකියාව ප්‍රයෝජනයට ගන්න. එතකොට අඩුම ගානේ මේ ඌණ උපයෝජනය හෝ හැකි පමණින්වත් මේ ශ්‍රමය භාවිත කරනවා නම් රටේ ආර්ථික ප්‍රශ්න වලටත් මුහුණ දෙන්න පුළුවන් ආණ්ඩුවකට ධනෙ ටිකක් වැඩි වෙනවා. මොකද ඒයින් වැඩි පංගුව යන්නේ වෙන අතකට. ඒ උපාධිධාරියට විතරක් නෙමෙයි. එතකොට නමුත් ඒ උපාධිධාරියා සූදානමින් සිටිනවා තම ශ්‍රමය දෙන්න රාජ්‍ය යාන්ත්‍රණයේ ආණ්ඩුව අපොහසත් වෙලා පැත්තකට තල්ලු වෙනවා නෑ උඹලා අපිට ඕනේ නෑ ඕන දෙයක් කරගන්නilla කියලා. එතකොට කාට හරි තව ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන්. ඇයි එහෙනම් එහෙම ආණ්ඩුව කරන්නේ? ඒක ආණ්ඩුවට තේරෙන්නේ නැද්ද? ඒක ආණ්ඩුව ඇතුලේ බුද්ධිමත්තු නැද්ද? එහෙම නැත්නම් ඔය කියන තර්කය හරිද? ඇත්තටම උපාධිධාරියාගෙන් වැඩක් නැද්ද? උපාධිධාරියාට මුකුත් කරන්න බැරිද? ඔය කියන විදිහට කුසලතාවයන් නිර්මාණය වෙලා නැද්ද කියලා. නෑ ඒක නෙමෙයි ඇත්ත කතන්දරේ. ඇත්තටම උපාධිධාරියා ගොඩ නගනකොට අපි දන්නවා විශ්වවිද්‍යාලය ඇතුලේ අපි නොයෙකුත් දුෂ්කරතාවලට මුහුණ දෙනවා. ඒ යම් යම් කුසලතාවයන් වර්ධනය කර ගැනීමේදී ලැබෙන පහසුකම් සම්පත් ඒ වගේම පාඨමාලා නිර්මාණය කර ගැනීම ඒ අවස්ථා පුළුල් කර ගැනීමේ ගැටලු නිසා යම් යම් දුර්වලතාවයන් ඒක ඇතුලේ තියෙනවා තව පුළුල් කරන්නට ඕනේ. ඒ දුර්වලතාවයන්ට යටත්ව වුණත් උපාධිධාරියෙක් බිහි කරලා විශ්වවිද්‍යාලයෙන් එළියට ගන්නවා නම් ඊටාම සාපේක්ෂව ඔහුගේ ඵලදායීතාවය වැඩි. ඒතකොට කවුරු හරි ඒක ප්‍රතික්ෂේප කරනවා නම් මං හිතන්නේ අර අපි විහිින්ම අපේ ආර්ථිකය හකුලවා ගන්නවා. ඒතකොට මේ අපේ ආර්ථිකය කියන තැනදී මාර කලින් කිව්ව තර්කයට එනවා නම් ඇයි එහෙනම් ආණ්ඩුව එහෙම කරන්නේ? ඇත්තටම ආණ්ඩුවට ඒක එහෙම ප්‍රශ්නයක් නෙවෙයි. මේ ගරා වැටිච්ච ආර්ථිකයේදී නිෂ්පාදනයේ ක්‍රමෙන් කඩා වැටෙන ආර්ථිකයේදී ලෝකයට කෝටි ගණන් ණය වෙලා ණය ගෙවා ගන්න බැරුව හෙට අනිද්ද වෙනකොට බුන්වත් රාජ්‍යයක් කියලා ප්‍රකාශ කරන්න තියෙන තත්වයකදී පවා ආණ්ඩුවේ ඉන්න කණ්ඩායමට ආණ්ඩුවේ වටේ එකතු වෙලා ඉන්න ඊටාම අතලොස්සකට ඊටාම කූට ජාවාරම්කරයන්ට ධනෙ රෙක්රස් කරගත්තු සීමිත කණ්ඩායමකට සීමිත පන්තියකට ඇත්තටම ඕනෝටත් වඩා ධනෙ තියෙනවා. ධනෙ වැඩිත් එක්ක මොකක්ද කරන්න කියලා හිතා ගන්න බෑ. සමහර බඩු මුට්ටු ලෝකේ ඕනම රටකින් ගෙන්නලා පරිභෝජනය කරන්න පුළුවන් ඒසා විශාල සුවිශාල ධනයක් තියෙනවා. ඒ නිසාම වෙන්න ඇති මේ ඊයේ පෙරේදා පනතකුත් සම්මත කරගත්තා. අර මුදල් පනත සංශෝධනය කරලා ලෝකේ තියෙන තැන් තැන් වල තියෙන ධනෙ මෙහෙට ගේන්නයිත් කියලා. ඒ කියන්නේ ධනෙ ඒගොල්ලන් ගාව තියෙනවා. දැන් මේ අර්ථ ක්‍රමයේ ඇතුලේ ආණ්ඩුව පෙළඹෙනවා අර වගේ ධනය ගොඩ ගසාගත්තු අයට තව තව සලකන්න හොඳට අතපත ගාලා බොම සම්බාහනය කරලා සැප පහසුකම් කරලා ගෙනල්ලා දීලා ඒගොල්ලන්ට අවශ්‍ය පරිසරය නිර්මාණය කරලා දෙනවා. හේතුව ඒගොල්ලන්ත් එක්ක එකට සම්බන්ධ වෙලා ඉන්න කණ්ඩායමට මේක ආර්ථික ප්‍රශ්නයක් නෙමෙයි. අපි කවුරුත් පොදුවේ සාමාන්‍ය මහ ජනතාව අරන් බලපුවම රටේ ප්‍රශ්නයක් තියෙනවා ආර්ථිකය මේමයි ජීවත් වෙන්න බෑ බඩු මිල ඉහළ යනවා කියලා කිව්වට ඒ ප්‍රශ්නේ තියෙන්නේ මේ සාමාන්‍ය ජනතාවට. අන්න අර මම කලින් කිව්ව කණ්ඩායමට ඒ ප්‍රශ්නේ නැහැ. එහෙනම් ඒගොල්ලෝ පෙළඹෙන්නේ නැහැ මේ මොහොතේදී මේ උපාධිධාරියාව නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ කරගන්න. මොකද ඊට වඩා ලේසි ඒ උපාධිධාරියාව පැත්තක තියලා ඉවරලා වෙන ආකාරයකින් මේ නිෂ්පාදන කරලා ජනනය වෙන ආදායමින් තමුන් පුළුවන් තරම් ප්‍රමාණයක් ගොඩ ගසාගෙන ඕනනම් මුදල් ටිකක් හරි අච්චු ගහලා ওই සොච්චමක් දීලා මේ කෑ ගහනකොට හරි මොනවා හරි කරලා මේක ඒ විදිහට අරගෙන යන්න එක. මොකද දිගු කාලින වශයෙන් ආණ්ඩුවක් දන්නවා මේ උපාධිධාරීන් අර මම කලින් කිව්ව විදිහට මානව සම්පත සංවර්ධනය කරගත්තොත් ඒ බුද්ධියෙන් උඩට ආවොත් ආර්ථිකය උඩට ආවට පස්සේ ඇත්තට මේ වගේ වංචාකාරී ආර්ථිකයක් කොල්ලකාරී ආර්ථිකයක් පවත්වාගෙන යන්න බෑ. ඒ පවත්වාගෙන යන්න බැරි විදිහට මේ කණ්ඩායම සාධාරණ ආර්ථිකයක් ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථිකයක් නිර්මාණය කරගන්න පෙළඹෙනවා. ඔන්න ඔය කියන දේශපාලන කාරණයක් මේකසේ හැංගිලා තියෙනවා උපාධිධාරයාට නිග්‍රහ කිරීම, අගෞරව කිරීම පැත්තක දමමින් මේ කොල්ලකාරී ආර්ථිකය පවත්වාගෙන යන්න. ඉතින් මේක ඊටාම භයානක තත්ත්වයක්. ඉදිරියේදී මේ තත්ත්වය තවත් වර්ධනය වුණොත් අපිට පෙනෙන්නේ නැති විදිහේ ලොකු සමාජ ප්‍රශ්නත් නිර්මාණය වෙන්න පුළුවන්. මොකද දැන් එන්න
මේ ආදායම් බෙදී යාමේ පරතරයත් එක්ක මෙච්චර සුවිශේෂී හැකියාවන් තියෙන උපාධිධාරියාවත් නිෂ්පාදන ක්‍රියාවලියෙන් අයින් කරන තත්වයකදී අපිට මොකද වෙන්නේ? තව අර අඩු ආදායම් ලබන කණ්ඩායම ගොඩ වැඩි වෙනවා. හැබැයි තාක්ෂණය ඒගොල්ලන්ගේ හැකියාවන් උපයෝගී කරගෙන චුට්ටි කණ්ඩායමට ජීවත් වෙන්න පුළුවන් පරිසරය, ඒ සුඛ විහරණ පරිසරයේ දිව ලෝක වගේ හදාගත්තු ලෝකය මේ අර්ථ ක්‍රමය අතරේ සාක්ෂාත් කරගන්නවා. ඉන්නේ ඒක යටතේ අපි මැදිහත් නුනොත් මහ ජනතාව මේක වෙනස් කරගන්න මැදිහත් නුනොත් ඇත්තටම සාතිශය බහුතරයකට අපි කොච්චර ඉගෙන ගත්තා වුණත් මොකද අපිව නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ කරගන්නේ නැත්නම් අපේ ආර්ථික හයිය නැති වෙලා යනවා. ආර්ථික නිදහස නැති වෙලා යනවා. අපේ ආර්ථික නිදහස නැත්නම් මිනිස්සෙක් විදියට අනිත් වැඩ කටයුතු කරන්නට බෑ. ආර්ථික නිදහසයි කියලා කියන්නේ අපිට අවශ්‍ය කරන මූලික දේවල් කන බොන දේ, අඳින පළඳින දේ, ඒ කියන්නේ මූලික අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න ශක්තියක් හයියක් තියෙන්න ඕනේ. ඒතර මේ උපාධිධාරීන් හඬ ගාලා කෑ ගහලා ඉල්ලන්නේ අපිට ලෝකේ අල්ලන්න මා ලොකු දේවල් ධනෙ නෙමෙයි. අපිට ජීවත් වෙන්න, ජීවිතය පවත්වාගෙන යන මිනිසෙක් විදියට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරලා දෙන්නයි කියලා. ඒ නිර්මාණය කිරීම අපි කොච්චර හයියෙන් කෑ ගැහුවත් ඒගොල්ලන්ගේ පැත්තේ උවමනාවක් බවට මේකපත් වෙලා නැහැ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඕනකම නැහැ. එන්නේ නිසා තමයි මේ පරස්පරය තියෙන්නේ. එහෙනම් අපි ඒක මහ ජනතාව මම කියනවා විශේෂ වගකීමක් තියෙන සාමාන්‍ය පුරවැසියෙක් විදියට මේ தત્ත්වයේ තේරුම් අරගෙන මේ විසම ක්‍රමයේ ඇතුලේ පවා යම් ආකාරයක උපාධිධාරියා ඒ වගේම මානව සම්පත දියුණු කිරීමේ කියන කාරණේදී මීට වඩා නම්‍යශීලීව ප්‍රජාතන්ත්‍රවාදීව මේ ආර්ථිකය සංවර්ධනය කරන්න කුමන ආණ්ඩුවක් යටතේ හෝ යම් පෙළවීමක් කරන්න මේ කණ්ඩායම සම්බන්ධ කරගන්න මැදිහත් වෙන්න අපේ දායකත්වයක් අවශ්‍ය කරනවා. ඒකට බුද්ධිමතුන්ගේ දායකත්වය ගොඩක් වැදගත් වෙනවා. අපේ හඬ නගන්නට ඕන. අඩු ගානේ කෙටි කාලින විසඳුමක් වශයෙන්වත්. ඒක නැති වුණොත් ඒක මනුස්සත්වයට ගරු කරන්නේ නැහැ. හැබැයි මම කියන්න කැමති මේක දිගු කාලින විසඳුම මේ විදිහට අපි රැකියාවක් සොච්චමක් ඉල්ල ගන්න එක කවදාක්වත් දිගු කාලින විසඳුමක් බවට පත් වෙන්නේ නැහැ. මෙන්න මේ විසම ආර්ථික ක්‍රමයේ පදනම අයින් කරමින් ප්‍රජාතන්ත්‍රවාදීව මානව සම්පත සැබෑ ලෙසම සංවර්ධනය කරමින් නිෂ්පාදන ක්‍රියාවලියට කැඳවන අවස්ථා පුළුල් කරන ලෝකයේ අවස්ථා නිර්මාණය වෙමින් යනවා. තාක්ෂණයේ නිර්මාණය වෙමින් යනවා. එන්නේ ඒ තැනට ගෙනියන්න පුළුවන් වටපිටාව හදන යාන්ත්‍රණ ටිකක් හදන්න ඕනේ. ඒක තාක්ෂණ ශාස්ත්‍රයේ, සමාජ ශාස්ත්‍රයේ, ආර්ථික ශාස්ත්‍රයේ හැම තැනකම තියෙන්න පුළුවන්. ඒ හැම එකක්ම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන දේශපාලන යාන්ත්‍රණයක් අපිට අවශ්‍ය වෙනවා. එවැනි දේශපාලන වටපිටාවක තමයි මම මේ කියන තත්ත්වය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ලෝකයේ යම් රටවල් අඩු වැඩි වශයෙන් මේ සියල්ලම එකට එකතු කරලා සුඛිත මුදිත වෙච්ච අපිට අර පූර්වාදර්ශයට ගන්න පුළුවන් රාජ්‍යයන් ලෝකේ නැතත් අඩු වැඩි වශයෙන් මේක කළමනාකරණය කරගනිමින් මනුෂ්‍යත්වයට ගරු කරමින් උපාධිධාරියාට ගරු කරමින් වටිනා ශ්‍රම සම්පත සංවර්ධනය කරමින් මිනිස්සුත් මනුෂ්‍යත්වයට ගරු කරමින් උඩට එත් තත්වයන් තියෙනවා. ජීවිතයට ගරු කරන තත්වයන් තියෙනවා. එහෙනම් මම මේ මොහොත අවස්ථාවක් කරගන්නවා මගේ අදහස් දැක්වීම අවසන් කරමින් මේ මොහොතේ පවතින ප්‍රශ්නයේ විදියට මොනතරම් යුක්තියුක්තද තමුන්ගේ ජීවිත කාලෙන් වැඩිම වර්ෂ ප්‍රමාණයක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කරලා උපාධියේ ඉගෙනගෙන දුක් විඳලා හරියට කන්නේ බොන්නේ නැතුව අඩු පහසුකම් යටතේ දුක් විඳලා ඉගෙනගෙන හැකියාවන්ගෙන් ප්‍රගුණ කණ්ඩායමක් සමාජයට ඇවිල්ලා කියනවා මම කැමති මගේ ශ්‍රමය දෙන්න ආර්ථිකය දියුණු කරන්න ඒ ආර්ථිකයට ගන්න බැරි නම් ඒ ආණ්ඩුවට ගන්න බැරි නම් ඊටාම ඛේදජනක තත්ත්වයක්. ඉතින් පළවෙනි පියවර විදියට අපි කරන්න ඕනේ මේක අපිව පාවිච්චි කරමින් මේ ආර්ථිකයට උකහා ගනිමින් මේ වැඩේ පටන් ගන්න. ඒක මූලිකම සාධාරණත්වයේ මූලිකම තැන. ඉන් එහාට ගිය දෙවනි පියවරට අපිට දෙවනුව සාකච්ඡා කරන්න පුළුවන්. එතෙන්දී විද්වතුන් සහ සියලුම සමාජ බලවේගයකට එකතු වෙමින් අපි කටයුතු කරමු. අපි සියලු දෙනාටම හොඳ යහපත් සමාජයක හැඩරුව මොන විදිහටද විය යුත්තේ ඒක හදාගන්නම් අපි එකිනෙකනාට මොන විදිහට දායක වෙන්නට පුළුවන්ද කියලා. අපි හැම කෙනාම හැකි පමණ මෙන්න මේ අරමුණ වෙනුවෙන් පැහැදිලිව දායක වුණොත් මේ සමාජය නිර්මාණය කරගන්න එක ඉතාමත්ම ඈතක නෙවෙයි කියන කාරණය අවධාරණය කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි. ස්තුතියි මහාචාර්යතුමනි. ඉච්ඡා භංගත්වය, මානසික ආතතිය, බලාපොරොත්තු රහිත අනාගතය රැකියා අපේක්ෂා කරන උපාධිධාරියාගේ බෙල්ල හිරකොට හමාරයි. ඒ උපාධිධාරියාගේ රැකියා සිහිනය බොඳ වී යන්නේ ඔවුන් සංවිධානය නුවුවොත්, ඔවුන්ගේ රැකියා අයිතිය වෙනුවෙන් පෙනී නොසිටියොත්,
ඔවුන් බෙදී වෙන් වී ගියොත් ලංකා වෘත්තීය සමිති ඉතිහාසය තුල වැඩිම උපායධාරීන් සංඛ්‍යාවක් සංවිධානය කළ ඔවුන්ට නායකත්වයේදී ඔවුන්ගේ රැකියා අයිතිය දිනා දුන්න එවැගේම ඔවුන්ගේ වෘත්තීය අයිතීන් වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින දැවැන්තයෙක් තමයි සංවර්ධන නිලධාරී සේවා සංගමේ ලේකම් චන්දන සූර්යාරච්චි මහතා. රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ බජට් බකට් වන රටක උපාධිධාරියා බයිට් වෙයිද ඔන්ලයින් රැලිය ආමන්ත්‍රණය කිරීමට චන්දන සූර්යාරච්චි මහතා ඔබටයි මේ ආරාධනය. ගෞරවනීය හාමුදුරන් වහන්ස, ඒ වගේම මේ වේදිකාව ආමන්ත්‍රණය කරපු රැකියා විරහිත උපාධිධාරී සංගමේ රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු මහේෂ් අඹේපිටිය සහෝදරයාගෙනුත් ඒ වගේම මහාචාර්ය අනිල් ජයන්ත සහෝදරයා ඇතුළු මේ සභාව අමතපු සහෝදර සහෝදරියනුත් මේ අවස්ථාවට සම්බන්ධ වන අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වන ඔබ සියලු දෙනාගෙනුත් අවසරයි. අද රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය මේ රටේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ හෙට දවස ජයග්‍රාහී මාවතකට රැගෙන ඒම සඳහා හෙට දවසේ නිර්මාණය වන ඒ අරගලය පනපවන්න, හෙට දවසේ නිර්මාණය වන ඒ සටන ශක්තිමත් කරන්න, හෙට දවසේ අවශ්‍යතාවයේ තවත් දැඩි ලෙස සමාජයට බාලකින්ට බලධාරීන්ට අවධාරණය කරන්න ගෙන යන ඒ අරගල ක්‍රියාමාර්ගය ඇතුලේ තවත් එක් සන්ධිස්ථානයක් විදියට තමයි අද මේ ආකාරයෙන් ඔවුන් සංවිධානය කරලා තියෙන්නේ මේ ඔන්ලයින් රැලිය. ඒ නිසා ඉතාම පැහැදිලි අද මේ මොහොත වෙනකොට ඉතාම මේ කොවිඩ් අවදානම් තත්ත්වයක් යටතේ වුවත් ඒ තත්ත්වයන් යටතේ මේ රටේ ජනතාවටත් ලෝකවාසී ජනතාවටත් බල කරලා තියෙනවා එවැනි අවදානම් තත්ත්වයක් යටතේ වුවද ආරක්ෂිතව තමන්ගේ අරගලය, තමන්ගේ අවශ්‍යතාවය, තමන්ගේ ඉල්ලීම පාලකයන් එක්ක බලධාරීන් එක්ක කේවල් කරන්න. අන්න එවැනි පසුබිමක තමයි අද මේ ඔන්ලයින් රැලිය සමාජගත වෙන්නේ, අන්තර්ජාලයට මුදා හැරෙන්නේ. විශේෂයෙන්ම අද අපි දන්නවා අද මේ වේදිකාවේ කතිකෙන් කතා කරමින් හිටියේ මේ රටේ රැකියා විරහිත උපාධිධාරීන් හෙට දවසේ මේ රටේ ආර්ථිකයට, මේ රටේ ජාතික වැඩපිළිවෙලට, ජාතික අභිලාෂයන්ට අපි කොහොමද වඩා ඵලදායීව කළමනාකරණයක් සහිතව මේ රටේ ජාතික විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහි වෙන උපාධිධාරීන් යොමු කරන්න කියන කාරණාව පිළිබඳව තමයි අපි අවධානය යොමු කරමින් තියෙන්නේ. ඉතිහාසය අපිට මතකයි 2000 වසර 20 ගාණක් තිස්සේ මේ රටේ රැකියා විරහිත උපාධිධාරීන්ට ඒ අරගලයට නායකත්වයේ දීපු ව්‍යාපාරයක් විදියටත් ඒ වගේම ඒ රැකියාව දිනාගෙන රාජ්‍ය සේවයට ආවට පස්සේ ඒ උපාධිධාරීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒ උපාධිධාරීන්ට ගෞරවාන්විත රාජ්‍ය සේවාවක් තුළ වෘත්තීයමය අභිමානයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් ගෙන යන අරගලයට නායකත්වයේ දෙන ව්‍යාපාරයක් විදියට අපිට එළිය රැකියා විරහිත උපාධිධාරියා මුණ දෙන ඒ ඛේදවාචකයත් ඒ අභාවාචක අත්දැකීමත් ඉතාම හොඳින් නැංගෙට දැනිච්ච ව්‍යාපාරයක් අපි. ඒ වගේම රාජ්‍ය සේවාවට අරගල මැදින්, සටන් මැදින්, මර්ධනයන් මැදින්, විවිධ බාධක මැදින් ඒ කඩයින් පහු කරගෙන රැකියා අවස්ථාව දිනාගත්තට පස්සේ ඒ රැකියා අවස්ථාව තුළ තමන්ට ගැළපෙන රැකියාවක් කිරීමේ අයිතිය, තමන්ට සුදුසු රැකියාවක් කිරීමේ අයිතිය ඇතුළු කාරණා වෙනුවෙන් සටන් කරන උපාධිධාරී සංවර්ධන නිලධාරියගෙත් රාජ්‍ය සේවයේ ස්ථිර උපාධිධාරියගෙත් ඒ ඛේදවාචකයේ ඉතාම හොඳින් නැංගට දැනිච්ච ව්‍යාපාරයක් අපි. ඒ නිසා එළිය රැකියා විරහිත උපාධිධාරියගේ අරගලය ජයග්‍රහණය කර ගැනීම සඳහාත් ඒ වගේම රාජ්‍ය සේවයේ ඉන්න සංවර්ධන නිලධාරියාගේ උපාධිධාරීන්ගේ අභ්‍යාසලාභීන්ගේ ඒ අයිතිය ජයග්‍රහණය කර ගැනීම සඳහාත් නිවැරදිව සටන් කරන්න පුළුවන්, නිවැරදිව අරගල කරන්න පුළුවන්, නිවැරදි සැබෑ ජයග්‍රහණයට ඒ අවශ්‍යතාවය පෙළගස්සන්න පුළුවන් ව්‍යාපාරයක් අපි කියන කාරණාව අපි මේ මොහොතේ ඔබට ඉතා පැහැදිලිව අවධාරණය කරනවා. අපිට මතකයි දශක ගණනාවක් 2000 ඉඳලා පටන් ගත්ත අරගලයේදී අපිට 2005 රැකියා දිනා ගන්න පුළුවන්කම ලැබුණා. ඊට පස්සේ 2012 දී රැකියා 2008 දී රැකියා දිනා ගන්න පුළුවන්කම ලැබුණා. 2012 දී රැකියා අවස්ථාව දිනා ගන්න පුළුවන්කම ලැබුණා. 2016 දී රැකියා අවස්ථාව දිනා ගන්න පුළුවන්කම ලැබුණා. 2018 19 20 මේ ආදී වශයෙන් විවිධ අවස්ථාවන් වල රැකියාවන් අපිට දිනා ගන්න පුළුවන්කම ලැබුණා. හැබැයි රැකියාවන් දුන්නා නෙමේ දිනාගත්තා කියන එක අපි තා පැහැදිලිව අවධාරණය කරනවා.
පාලකයින් බලධාරීන් කොයි වෙලාවකවත් ප්‍රතිපත්තිමය වශයෙන් ජාතික විශ්වවිද්‍යාල පද්ධතියෙන් එළියට එන ඒ බාහිර අභ්‍යන්තර සියලු උපාධිධාරීන් කළමනාකරණය කළා මේ රටේ රාජ්‍ය සේවයට මේ රටේ ආර්ථිකයට උකහා ගැනීමේ වැඩපිළිවෙලක් නැහැ. සටන් කළා අරගල කළා මර්ධනයන්ට මුහුණ දෙමින් විවිධ සමාජමය දේශපාලන සංවාදයක් නිර්මාණය වුණාට පස්සේ තමයි හැමදාමත් පාලකයින් බලධාරීන් මේ ප්‍රශ්නෙට අවතීර්ණ වෙන්න පටන් ගන්නෙ. අන්න ඒ අනුව තමයි මේ රැකිය අවස්ථාවන් අපිට දිනා ගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඒ නිසා අපිට ඊටාම පැහැදිලි අද මේ පවතින දේශපාලන වටපිටාව ඇතුලේ එදා ඉතිහාසයේ තිබුණෙත් නැහැ, අද වර්තමානයේත් නැහැ, හෙට අනාගතයේදී තියෙයි කියලාත් අපි විශ්වාස කරන්නේ. මොකක්ද මේ රටේ අධ්‍යාපනය, ඒ වගේම තරුණ විෂය, ඒ වගේම රැකියා විෂය, මෙන්න මේ කියන විෂයන් ඒකාබද්ධ වෙච්ච සංයුක්ත වැඩපිළිවෙලක් මේ සමාජ මේ දේශපාලන ක්‍රමවේදය ඇතුලේ අපි දැකලා නැහැ. ඒ නිසා තමයි එක පැත්තකින් විශ්වවිද්‍යාලයෙන් බිහි වෙන උපාධිධාරියා බිහි වුණාට පස්සේ සමාජයේ අසරණ භාවයට පත් වෙනවා. ඔවුන්ට රැකියා ඉල්ලමින් අයදින තත්වයට පත් වෙමින් තියෙනවා. මොකද්ද මේ අධ්‍යාපනයක් ලබන ඒ පිරිසට, ඒ මානව සම්පතට මේ සමාජ ක්‍රමය තුළ ලබා දී තියෙන සාධාරණත්වය එහෙම සාධාරණත්වයක් ලැබිලා නැහැ. ඒ නිසා හැමදාමත් ඉතිහාසයේ පාලකයන් ඉදිරියේ සටන් කරන්න, අරගල කරන්න, දෑත් ඔසවන්න, ඒ හඬ නගන්න හැමදාමත් ඉතිහාසයේ උපාධිධාරීන්ට සිද්ධ වුණා. ඒ හඬ නගපු නිසා තමයි, ඒ අරගල කරපු නිසා තමයි ඉතිහාසින් දම් මේ දක්වාම උපාධිධාරියට අද මෙවැනි අවම රැකිය අවස්ථාවක් හරි නිර්මාණය කරන්න දිනා ගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඒ නිසා ආදරණීය සහෝදර සහෝදරියනි, කිසිම අවස්ථාවක පාලකින් බලධාරීන් මේ ජයග්‍රහණයන් රිදී බන්දේසිවල තියලා අපට පරිත්‍යාග කළා නැහැ. ඒ නිසා අපට සිද්ධ වෙනවා හෙට දවසේ අනාගතයේදීත් මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහි වෙන රැකියා විරහිත උපාධිධාරීන්ගේ රැකියා දිනා ගැනීම සඳහා වන ජාතික වැඩපිළිවෙලක් නිර්මාණය කර ගැනීම සඳහා මේ සියලු බලවේගයන් ඒකරාශී කරගත්තු වැඩපිළිවෙලක් නිර්මාණය කරගන්න. අදයි අපි මෙවැනි සම්මන්ත්‍රණයක් නිර්මාණය මේ දායකත්වය දෙන්නේ. අපි දන්නවා මේ වර්තමාන ආණ්ඩුව ඒ තිබිච්ච ඒ අරගලයේ ප්‍රතිඵලයක් මත 60000කට උපාධිධාරීන් රැකියා විරහිතය රැකියා ලබා දෙන්න තීරණය කළා. හැබැයි මේ 60000න් මේ වෙනකොට 53000කට ආසන්න උපාධිධාරීන් ඩිප්ලෝමාධාරීන් ප්‍රමාණයක් විතරයි අභ්‍යාසලාභී පුහුණුවට ඇතුළත් කරගෙන තියෙන්නේ. තව 7000කට ඒ පොරොන්දු අනුව ඉඩකඩ තියෙනවා. හැබැයි මේ ආණ්ඩුව යම් කප්පාදු කිරීමක් කරා. මොනවද ඌන සේවා තමන්ට උපාධියක් තියාගෙන අද රාජ්‍ය සේවාවේ මුරකරුවන්, කම්කරුවන්, උයන් පාලකයන් ලෙස මේ රටේ රැකියාවන් කරන උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම රෝහල් වල කුස්සිවල උයන උපාධිය ලබාගත් උපාධිධාරීන් ඉන්නවා. ඔවුන්ට නිසි වැඩපිළිවෙලක් රැකියාවක් නැහැ. ඒ අසාධාරණට ලක් වෙච්ච උපාධිධාරීන් ඉන්නවා. ඒ වගේම 2008 යහපාලන ආණ්ඩුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයලා ගත්ත ඒ වැරදි තීන්දුවක් නිසා මොකද්ද සිද්ධ වුනේ? එදා අභ්‍යන්තර උපාධිධාරීන් පමණක් බඳවා ගැනීමේ 2018 තීන්දුව නිසා එදා 45 වයස් සීමාව ඒ ඉක්මවන්න ආසන්නව තිබිච්ච විශාල උපාධිධාරීන් ප්‍රමාණයකට එදා අසාධාරණයක් සිද්ධ වුණා. ඔවුන්ගේ ජීවිතයේ බරපතල සාපසර ගත්තා ඇද්දා. එනිසා මෙවැනි තීරණ නිසා ඒ වයස් සීමාවේ ප්‍රශ්න නිසා අසාධාරණට ලක් වෙච්ච උපාධිධාරීන් ඉන්නවා. ඒ වගේ මේ රටේ මීට පෙර රැකියා අවස්ථාවන් ලබා දීලා ඒ විදේශ උපාධිධාරීන්ගේ ප්‍රශ්නයට මේ රටේ පාලකයන් මොකක් හරි පිළිගත හැකි විසඳුමක් ලබා දිය යුතුව තියෙනවා. ඒ වගේම 2020 අවුරුද්දේ විශ්වවිද්‍යාල වලින් පිට වෙච්ච ඒ තවමත් රැකියා විරහිත උපාධිධාරී ගණයට අදාළ වෙන පිරිස මේ ප්‍රශ්නේ ඉන්නවා. ඒ නිසා රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ මේ ගෙනියන අරගලයේදී අන්නේ සියලු දෙනා වෙනුවෙනොත් ඒ වගේම 2019-12-31ට උපාධිය වළංගු භාවයේ සහිත තවදුරටත් අයදුම් අභියාචනා ඉදිරිපත් කළා තෝරාගත් නැති පිරිස මේ ප්‍රශ්නයට විසඳුම් ලැබිය යුතු ප්‍රජා විදිහට ඉන්නවා. අන්නේ ප්‍රජාවට තමයි රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ මහේෂ් අම්බේපිටිය සහෝදරලා ඇතුළු ඒ සහෝදර සහෝදරයන් නායකත්වයේ දෙන්නේ. ඒ සටන දිනනවා කියන එක අපිට ස්ථිරයි. ඒ සටන ජයග්‍රහණය කර ගැනීම වෙනුවෙන් අපි අපේ අවශ්‍ය දායකත්වය ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි අද අභ්‍යාස ඒ 60000 යටතේ අභ්‍යාසලාභී පුහුණුවට ඇතුළත් වෙච්ච උපාධිධාරීන්ගේ පුහුණුව බරපතල විදියට අවිධිමත් වෙලා තිනවා. ඒක ආරම්භයේදීම හමුදා කඳවුරු වලට ගාල් කරලා ඒ උපාධිධාරීන්ට විවිධාකාරයේ මතවාදයන් පොම්ප කරන්න මේ සැලැස්ම ඇතුලේ රජය උත්සාහ කරා. නමුත් මේ කොවිඩ් තත්ත්වයන් යටතේ ඒක කරගන්න බැරුණාට පස්සේ අද ඒක අසාර්ථක වුණාම මේ අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ පුහුණුව අද Tamanට හිතිච්ච ආකාරයට ආයතන ප්‍රධානින් එතනට දානවා මෙතනට දානවා
මේ ආදී වශයෙන් තත්වයකට අදපත් වෙලා අද දහසක් බලාපොරොත්තු සහිතව මේ සේවාවට එකතු වෙච්ච උපාධාරියට අද රැකියාව දාලා යන තරම් වෙන පීඩාවක් වදයක් මේ තියෙන ක්‍රමයේ ඇතුලේ මේ අභ්‍යාසලාභී උපාධාරින්ට නිර්මාණය කරමින් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අද අපි දන්නවා අද සීනි බලන්න, හාල් කිරනවා බලන්න, සීනි මිල බලන්න අද මේ අභ්‍යාසලාභී උපාධිධාරීන් ඇදලා දාලා තිනවා කිසිදු වගකීමක් නැතුව. අද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල එන්නත් කරන කටයුතු වලදී කිසිදු ආරක්ෂිත වැඩපිළිවෙලක් නැතුව මුවාවරණයක් ලබා නොදී, අත්ැසුමක් ලබා නොදී, අඩු ගානේ ඒ අවශ්‍ය පහසුකම් ටිකවත් ලබා නොදී මේ අභ්‍යාසලාභී උපාධාරීන් අද අනාරක්ෂිතව කිසිදු දීමනාවක් පහසුවක් නැතුව යොදලා තිනවා. ඒතොර මේ ආකාරයට අවිධිමත් ලෙස තමයි මේ අභ්‍යාසලාභී පුහුණුව පවත්වාගෙන යන්නේ. ඒ නිසා තමයි අපි පාලකින්ට බලධාරීන්ට කිව්වේ 2021 සැප්තැම්බර් 3 දිනට මේ වසර පිරෙනවා වහාම ස්ථිර කරන්න කියලා. නමුත් පාලකින් බලධාරීන් උත්සාහ කර එක මාස 6කට දීර්ඝ කරන්න ඉඩරේව අපි මැදිහත් වුණා. සට විවිධ ක්‍රියාමාර්ග ගත්තා. අවසානයේ බලධාරීන් එක මාස 3කට අඩු කරලා තියෙනවා. අපි ඒත් කියන්නේ මාස 3ක් අපිට අදාළ නැහැ. කඩිනවින් මහාම සියලුම අභ්‍යාසලාභී උපාධාරීන්, ඩිප්ලෝමාධාරීන්, අභ්‍යාසලාභී උපාධාරීන් වහාම ස්ථිර කළ යුතුව තියෙනවා. ඒ වගේම අද සංවර්ධන නිලධාරී සේවයේ ඉන්න 2005 ඉඳලා බඳවගත් උපාධිධාරීන්ගේ උසස් වීම පටිපාටිය තාම නිර්මාණය කළා නැහැ. බැඳුරු කොටස් සංවර්ධන නිලධාරී, විශ්‍රාම යන කොටස් සංවර්ධන නිලධාරී මේ පාලකයන්ට බැරි වෙලා තියෙනවා මේ ඉගෙනගත්ත බුගත් බුද්ධිමත් මානව සම්පතට අඩු ගානේ රාජ්‍ය සේවාවේ උසස් වීම පටිපාටියක් නිර්මාණය කරන්න බැරි වෙලා තියෙනවා. 2018 අපි වැඩ වර්ජනය කළා. ඒ දිනාගත්තු අධීක්ෂණ සංවර්ධන නිලධාරී තනතුර පවා තවමත් ඉදිරියට ඒ බලාත්මක කරන ක්‍රියාවලියට අවශ්‍ය පියවර අරගන්න පාලකෙන් බලධාරීන් අසමත් වෙලා තිනවා. ඒ නිසා අපට රාජ්‍ය සේවය ඇතුලේ උසස් වීම දිනා ගන්න, වැටු විෂමතා නිවැරදි කරගන්න, ඒ වගේම උපාධියට සාධාරණ රාජකාරී නිර්මාණය කරගන්න, කෙටියෙන් කිව්වොත් උපාධිධාරීන්ට උපාධියට සාධාරණ සුදුසු වෘත්තීය තත්වයක් නිර්මාණය කර ගැනීමේ අරගලය අපි ඉස්සරහා නිර්මාණය වෙලා තිනවා. ඒ නිසා අපි එක පැත්තකින් මෙන්න මේ සියලු කාරණා වෙනුවෙන් ඒ අවශ්‍ය අරගලය දැනටමත් අපි කරමින් ඉන්නවා. ඉතිහාසයේ අපි මේ රටේ ලක්ෂ සංඛ්‍යාත රැකියා විරහිත උපාධිධාරීන්ගේ රැකියා අයිතිය දිනා ගැනීම වෙනුවෙන් අපි සටන් කළා, අරගල කළා. ඒ වෙනුවෙන් පැවතිච්ච හැම ආණ්ඩුවකම මර්ධනයට අපට ලක් වෙන්න සිද්ධ වුණා. හිරගෙවල් වල අපට ලගින්න සිද්ධ වුණා. අධිකරණවල චූදිතයන් බවට පත් වෙන්න සිද්ධ වුණා. ආණ්ඩුවේ චෝදනාවලට මේ රටේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ අයිතිය වෙනුවෙන් අරගල කිරීමේ වරදට නමුත් ඒ සියලු විත්ති කූඩු වලට නැගලා සියලු මර්ධනයන් වලට මුහුණ දීලා මේ රටේ ලක්ෂ සංඛ්‍යාත රැකියා විරහිත උපාධිධාරීන්ගේ රැකියා අයිතිය සහතික කරන්න අපි සමත් වෙලා තියෙනවා. අපි ඒ ජයග්‍රහණය ලබලා තියෙනවා. ඒ වගේම අපි තා පැහැදිලිව රාජ්‍ය සේවයේ ඉන්න උපාධිධාරීන්ගේ වෘත්ති අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලයත් අපි ජයග්‍රහණය කරනවා. ඒකත් වළක්වන්න බෑ. ඒ නිසා අවසාන වශයෙන් අපි තා පැහැදිලිව කියනවා අද මේ සටනේ කොටසක් ඉතුරු වෙලා තියෙනවා. අවුරුදු 45 වයස් සීමාව මේ ආණ්ඩුවේ තීරණ නිසා ඉක්ම වෙච්ච ඒ අසාධාරණට ලක් වෙච්ච ජීවිතයෙන් වන්දි ගෙවන ඒ සහෝදර සහෝදරයන්ට සාධාරණ ඊට විය යුතුව තියෙනවා. 2019 12 31ට ලැබෙන්න ඕන රැකියා අවස්ථාව නොලැබිච්ච උපාධිධාරීන්ට ඒ සාධාරණ ඊට විය යුතුව තියෙනවා. ඌණ සේවා උපාධිධාරීන්ට ඒ සාධාරණ ඊට විය යුතුව තියෙනවා. රජයේ ප්‍රතිපත්ති මත මෙතෙක් රාජ්‍යාංශයේ රැකියා ලබා දීපු විදේශ උපාධිධාරීන් සම්බන්ධයෙන් රජය ඒ අදාළ කරන ස්ථාවරයේ ප්‍රකාශයට පත් කළ යුතුව තියෙනවා. මේ ආදී වශයෙන් විවිධ අසාධාරණට ලක් වෙච්ච උපාධිධාරීන්ට කඩිනමින් මේ 60000 ක්‍රියාවලිය ඇතුලේ රැකියාව සහතික කරන්න අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා අපි තා පැහැදිලිව කියනවා අපි මේ රටේ ලක්ෂ සංඛ්‍යාත උපාධිධාරීන්ට ඒ අරගලයට නායකත්වයේ දීපු ව්‍යාපාරයක් ලෙස අද රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ මහේෂ් අම්බේපිටිය සහෝදරලා ඒ වගේම කොස්වත්තේ මහානාම ස්වාමින් වහන්සේලා ඇතුළු ඒ ක්‍රියාකාරී කණ්ඩායම මේ රටේ සියලු රැකියා විරහිත උපාධිධාරීන්ගේ ඒ අයිතිය ඒ අරගලයේ අවශ්‍යතාවය වෙනුවෙන් ගෙනියන අරගලය ඉදිරියට ශක්තිමත් කරන්න, ඒක තව ජව සම්පන්න කරන්න, ඒක ජයග්‍රහණයකින් නිමා කරන්න මේ රටේ සියලුම රැකියා විරහිත උපාධිධාරීන්ගේ අයිතිය ජයග්‍රහණයකින් කෙලවර කරගන්න ඒ අවශ්‍ය කරන අරගලයට සටනට අපි සංවර්ධන නිලධාරී සේවා සංගමයේ විදියටත් ඒ වගේම උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ විදියටත් ඒ අවශ්‍ය කරන දායකත්වයේ
අවශ්‍ය කරන ජවයේ ශක්තිය සහභාගීත්වය ලබා දෙමින් මේ රටේ රැකියාව විරහිත උපාධාරයේගේ අයිතිය ජයග්‍රහණය කිරීමේ අරගලය අපි ජයග්‍රහීව නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි අවසාන වශයෙන් උත් කියනවා මේ රටේ රැකියාව විරහිත උපාධිධාරී භාවයේ ඉන්න ඒ සියලුම රැකියාව විරහිත උපාධාරීන්ට අපි විශ්වාසයක් ගොඩනගනවා. අපි සහතිකයක් දෙනවා. ඉතිහාසයේ අපි මේ අරගලයේ ජයග්‍රහණය කළා වගේම අනාගතයේ හෙට දවසෙත් ඒ අරගලයේ ජයග්‍රහණයකින් නිමා කරනවා. ඒ වගේම රාජ්‍ය සේවාවේ ඉන්න සියලු උපාධිධාරීන්ට හෙට දවසේ කොන්ද ගෙලින් තියාගෙන වෘත්ති අභිමානයක් සහිතව මෙරටේ උගත් බුද්ධිමත් මානව ප්‍රජාව ලෙස කටයුතු කරන්න පුළුවන් ඒ වෘත්තීය පසුබිම අපි නිර්මාණය කරනවා කියන සහතිකයක් ලබා දෙමින් රැකියාව විරහිත උපාධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ ගෙනියන අරගලය ජයග්‍රහණයකින් කෙලවර කිරීම සඳහා අවශ්‍ය කරන උපරිම ශක්තිය ධෛර්යය අප විසිනුත් ලබා දෙනවා කියන සහතිකයේ පණිවිඩය ලබා දෙමින් නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාටම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමින් ඒ වගේම යහපත් හෙට දවසක් ප්‍රාර්ථනා කරමින් ජයග්‍රහණයකින් මේ සටන කෙලවර කිරීමේ අදිටනින් යුතුව අදට අපි සමුගන්නවා. ඔබ සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ස්තුතියි. උපාධිධාරී අපිට අවශ්‍යව තිබෙන්නේ අපගේ මූලික අයිතියක් වන අධ්‍යාපනයට සුදුසු රැකියාවක් ලබා ගැනීම. උපාධිධාරීන් මුහුණ පාන මේ ගැටලුවල මූලිකම හේතු සාධකය තමයි උපාධිධාරීන්ට වාර්ෂිකව රැකියා ලබා දීමේ ජාතික ප්‍රතිපත්තියක් නොතිබීම. එනිසා රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය අවධාරණයෙන් යුතුව කියා සිටිනවා උපාධිධාරීන්ට වාර්ෂිකව රැකියා ලබා දීමේ ජාතික සැලැස්මක් සකස් කළ යුතුයි කියලා. එවැගේම නිෂ්පාදන ක්‍රියාවලියට සූදානමින් සිටින මානව සම්පත් කළමනාකරණය කරමින් ජාතික ආර්ථිකයට ඔවුන්ව දායක කරගනිමින් උපාධිධාරීන්ගේ ජීවත්වීමේ මූලික අයිතියට අවශ්‍ය කරන සාධක සපුරාලීම පාලකයන්ගේ රජයක වගකීමක්. උපාධිධාරීන්ගේ ඒ අවශ්‍යතාවයන් ඉලක්කයන් වෙනුවෙන් හැමදාමත් අඛණ්ඩව පෙනී සිටිනවා රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය. ඔවුන් මෙම මධ්‍යස්ථානය එම අරමුණ ඇතිව අඛණ්ඩව සටන් කළා අරගල කළා. එහි එක් අධීරයක් විදියට තමයි මීළඟ වසරට අදාළ අයවැයට ප්‍රථම ආණ්ඩුවේ බලධාරීන්ගේ අවධානය උපාධිධාරීන්ගේ රැකියා ගැටලුවට යොමු කරවීමට මීළඟ අයවැයෙන් ඔවුන්ගේ රැකියාවට අදාළ රැකියා ලබා දීමට අදාළ ප්‍රතිපාදන වෙන් කිරීමට බල කැරමින් මෙවැනි ඔන්ලයින් රැලියක් සංවිධානය කළා. ඉතින් අද පැවති මේ ඔන්ලයින් රැලියට අනෙකුත් වෘත්තීය සමිතිත් සහභාගී වී සිටියා. එම සමිතිවල නියෝජිතයන් එවැගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ උපාධිධාරීන් සම්බන්ධ වී සිටියා. ඔවුන්ට රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ විදියට අපි ස්තුතිය පුද කරන්නට කැමැතියි. විශේෂයෙන්ම රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ ජාතිය කැඳවුම්කරු මහේෂ් අඹේපිටිය සහෝදරයා එවැගේම රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ විධායක සබික කොස්වත්තේ මහානාම හිමියෝ එවැගේම ශාස්ත්‍රවේදී දීපිකා එල්දෙනිය යන සහෝදරවරු අද කතිකයන් විදියට මෙම ඔන්ලයින් රැලියට සහභාගී වී සිටියා. ඔවුන්ට අපේ මධ්‍යස්ථානයේ විදියට අපගේ ස්තුතිය අපි පුද කරන්නට කැමැතියි. එවැගේම රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ මේ අරගලයට ශක්තියක් දෙමින් ආශිර්වාදය එක් කරන්නට සංවර්ධන නිලධාරී සේවා සංගමේ ලේකම් චන්දන සූර්යාරච්චි මහතා අද අපත් එක්ක සම්බන්ධ වී සිටියා. ඔහුටත් අපේ සහෝදරාත්මක ස්තුතිය පුද කරන්නට කැමැතියි. එවැගේම රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට
අපත් එක්ක අත්වැල් බඳගත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජාතික විද්වත් සංවිධානයේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සභාපති අනිල් ජයන්ත ප්‍රනාන්දු මහාචාර්යතුමා එතුමාටත් අපි මේ අවස්ථාවේදී ස්තුතිය පුද කරමින් අද රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ ඔන්ලයින් රැළිය මෙතනින් අවසන් කරන්නටයි අපි මේ සූදානම් වන්නේ. අපි මේ අඛණ්ඩව කරමින් යන මේ අරගලයට උපාධිධාරී ඔබත් සහභාගී වන්න. ඔබත් මේ අරගලය තුල අඛණ්ඩව සක්‍රියව පෙනී සිටින්න. ඔබේ අයිතිය වෙනුවෙන් රැකියාවේ අයිතිය වෙනුවෙන් සංවිධානය වෙන්න. ඒ වෙනුවෙන් පෙනී ඉන්න. ඒ වෙනුවෙන් රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය වටා ගොනුවන්න. අපේ නායකත්වය යටතේ මේ සටන ජයග්‍රහණයට ගමන් කරමු කියා අපි අද ඔන්ලයින් රැළිය මෙතනින් අවසන් කරගන්නවා. අපත් එක්ක අඛණ්ඩව මාර්ගගතව සම්බන්ධ වී සිටි ඔබ සියලු දෙනාටත් ස්තුතියි.